අපේ පේපර් එකේ අද අපිට කතා කරන්න තියෙන්නේ පස්වෙනි ප්‍රශ්නේ. මම පස්වෙනි ප්‍රශ්නෙට උත්තරේ මෙතනම කරන්නම්, මෙතනම කියන්නම්. ඔයගොල්ලෝ ලියාගන්න. ප්‍රශ්නාංක 5 රෝම ඉලක්කම් 1 අපෙන් අහලා තිනවා ගිණුම්කරණය යනු කුමක්ද කියලා. ගිණුම්කරණය කියලා කියන්නේ ව්‍යාපාරයක ඇල්මක් දක්වන පාර්ශවයන්ට තීරණ ගැනීම සඳහා තොරතුරු සැපීමේ සමස්ත ක්‍රියාවලිය. ව්‍යාපාරයක ඇල්මක් දක්වන පාර්ශවයන්ට තීරණ ගැනීම සඳහා තොරතුරු සැපීම නැත්නම් තොරතුරු සැපීමේ සමස්ත ක්‍රියාවලියට අපි කියනවා ගිණුම්කරණය කියලා. ආපාරක් කියන්න. ව්‍යාපාරයක ඇල්මක් දක්වන පාර්ශවයන්ට තීරණ ගැනීම සඳහා ප්‍රයෝජනවත් තොරතුරු සැපීමේ සමස්ත ක්‍රියාවලිය. ව්‍යාපාරයක ඇල්මක් දක්වන පාර්ශවයන්ට තීරණ ගැනීම සඳහා තොරතුරු සැපීමේ සමස්ත ක්‍රියාවලිය අපි කියනවා ගිණුම්කරණය කියලා. ඊට පස්සේ රෝම ඉලක්කම් 2 තියෙනවා බලන්න. ගොඩනැගිලි ද්‍රව්‍යයේ වෙළඳසැලක් පවත්වාගෙන යන සම්පත්තියේ ව්‍යාපාරයේ තොරතුරු ඔබට සපයා ඇත කියලා වාට ඔන්න දීලා තියෙනවා තොරතුරු කීපයක්. අපෙන් අහලා තියෙන්නේ ඉහත අයිතම වත්කම් වගකීම් හිමිකම් ආදායම් වියදම් යන ශීර්ෂ යටතේ වර්ග කර දක්වන්න. ඉතින් ඔයාලට පුළුවන් වත්කම් වගකීම් හිමිකම් ආදායම් වියදම් කියලා ලියලා ඒක ඉස්සරහින් හරි ඒක යටින් හරි මේකේ තියෙන දේවල් ලියන්න. දැන් මම එහෙම කරන්නේ මම මෙතනම මේ දීලා තියෙන අයිතම ඉස්සරහින් වත්කමක්ද වගකීමක්ද කියලා ලියා ගන්නවා. ඔයගොල්ලෝ හරි වැරදි බලා ගන්න. මුලින්ම ප්‍රාර්ථනීය. ප්‍රාර්ථනීය කියලා කියන්නේ හිමිකමක්. ප්‍රාර්ථනීය කියලා කියන්නේ හිමිකමක්. ඔන්න මං හිමිකම් කියලා ලිව්වා. දුරකථන ගාස්තු. දුරකථන ගාස්තු කියන්නේ නම් වියදමක් නේද? මොකද මිලියන් එකේ වියදමක් වෙන්න ඕන එක. වියදම්. පාඩම් කරගෙන ඉන්න කට්ටිය මේ පාර ටිකක් අපි ලොකුවට එක්සෑම් එක තියමු. සහතික එහෙම දෙනවා. ඒක නිසා සහතික දෙනවා. මේක වර්ෂ අවසාන එකක් නේ ළමයි. වර්ෂ අවසාන එක්සෑම් එකට සහතිකයක් දෙනවා. සහතිකයකුයි ත්‍යාගයි දෙන්නේ. ඒක නිසා මේ හැමෝම වැඩ කරන්න හොඳට පාඩම් කරගන්න. ලද වට්ටම්. ඊට පස්සේ මම විස්තර පස්සේ කියන්නම්. ලද වට්ටම් කියන්නේ ආදායමක්. ගැනිලි කියන්නේ හිමිකම් ගිණුමක්. ගැනිලි කියන්නේ හිමිකම් ගිණුමක්. ණය ගැතියෝ කියන්නේ වත්කම් ගිණුමක්. ණය ගැතියෝ කියන්නේ වත්කම් ගිණුමක්. ලොරි රථය කියන්නේ ඒත් වත්කම් ගිණුමක්. විකුණුම් කියන්නේ ආදායම් ගිණුමක්. බැංකු ණය කියන්නේ වගකීම් ගිණුමක්. බැංකු ණය කියන්නේ වගකීම් ගිණුමක්. ණය හිමියෝ ඒකත් වගකීමක් වෙන්නේ. ණය හිමියෝ කියන්නේත් වගකීම් ගිණුමක්. විදුලි ගාස්තු කියන්නේ වියදම් ගිණුමක්. ඔන්න මේ විදිහට ඔයාලට වර්ග කරන්න පුළුවන්. මම තව පාරක් කියන්නම්. ප්‍රාග්ධනය කියන්නේ හිමිකම් ගිණුමක්. දුරකථන ගාස්තු කියන්නේ වියදම් ගිණුමක්. ඊට පස්සේ ලද වට්ටම් කියන්නේ ආදායම් ගිණුමක්. දැනිලි කියන්නේ හිමිකම් ගිණුමක්. ණය ගැතියෝ කියන්නේ වත්කම් ගිණුමක්. ලොරි රථය කියන්නේ වත්කම් ගිණුමක්. විකුණුම් කියන්නේ ආදායම් ගිණුමක්. බැංකු ණය හිමියෝ කියන්නේ වගකීම් ගිණුම්. විදුලි ගාස්තු කියන්නේ වියදම් ගිණුමක්. මෙන්න මේ විදිහට ඔයාලට සටහන් කරගන්න පුළුවන්. හරි. ඊට පස්සේ අපි බලමු රෝම ඉලක්කම් 3 අපිට දීලා තියෙනවා. මම ස්ක්‍රීන් එක මකන්නම් මොකද මට ඉතුරු ටිකට යන්න ස්ක්‍රීන් එක මකන්න ඕනේ. හරි. අපි බලමු ඊළඟට මොනවද තියෙන්නේ කියලා. රෝම ඉලක්කම් 3 අපිට දීලා තියෙනවා. සිතගේ ව්‍යාපාරයේ 2019 ජනවාරි මාස මුල් සතිය තුල සිදු වූ ගනුදෙනු පහත දැක්වේ කියලා. අපිට ගනුදෙනු 6ක් කියලා තියෙනවා. ඉහත ගනුදෙනු ගිණුම් කරන සමීකරණයට බලපාන ආකාරය දක්වන්න ඒ සඳහා පහත ආකෘතිය භාවිතා කරන්න. පළවෙනි ගනුදෙනුව සටහන් කරන ආකාරයේ නිදසුනක් ලෙස දක්වා ඇත. ඒකට ඔයා හොඳට සැලකිලිමත් වෙන්න මෙහෙම නිදසුනකින් දක්වලා තියෙනවා කිව්වහම ඒක චුට්ටක් බලන්න. සමහර ඒවා මේ නිදසුන වල ඔයා දකීවි සිංහල වචනේ තියෙනවා. දැන් මේ සමීකරණ සිංහල වචනේ ලියන්නේ නැහැ නේද? මොකද මේක තියෙන්නේ ප්‍රසාරණය කරපු සමීකරණයක්. ඒ කිව්වේ අර අපි සාමාන්‍යයෙන් ලියන සමීකරණය මොකක්ද? වත්කම් සමානයි හිමිකම් ධන වගකීම් වගේ එකක් නේ අපි සාමාන්‍යයෙන් ලියන්නේ. දැන් මෙතනදී මොකද තියෙන්නේ? ව්‍යාපාරයේ තියෙන වත්කම් එකින් එක පෙන්නලා තියෙනවා. ලී බඩු තියෙනවලු, පාණ්ඩ තොගයක් තියෙනවලු, මුදල් තියෙනවලු. ඒ වගේ ඇතුලේ තියෙන වත්කම් එළියට අරගත්ත කියන්නේ ඇතුලේ තියෙන දේවල් එළියට අරන් පෙන්නනවා කියන්නේ ප්‍රසාරණය කරපු සමීකරණයක් කියලා අපි කියන්නේ. එතකොට ඒ වගේ සමීකරණයක සිංහල වචන ලියන එක අනිවාර්ය නෑ. ඉතින් මේගොල්ලොත් එහෙම තමයි දීලා තියෙන්නේ. හැබැයි ධන ඍණ දාන්න ඕනේ. ඔයාලට පේනවා ඇති ඒගොල්ලන්ගේ එක්සැම්පල් එකේම ධන ඍණ දාලා තියෙනවා. එහෙනම් අපි මේ විදිහට ඒකට කරමු. දෙවෙනි ප්‍රශ්නේ. 2019
1යි 2 දින බැංකුවෙන් ණයක් ගත්තා රුපියල් 40000යි. බැංකු ණයක් ගත්තොත් මොකද වෙන්නේ? මුදල් ටික වැඩි වෙනවා. එහෙනම් මුදල වලට ධන ලකුණ දාලා 40000ක් දාගන්නවා. මුදල් ටික වැඩි වෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? බැංකු ණයක් ගත්තා නම් බැංකු ණය ටිකක් වැඩි වෙනවනේ. ඔන්නම බැංකු ණයත් වැඩි වෙනවා කියලා ගන්නවා 40000ක් මේ විදිහට. හරි ලේසි මේක. මුදල් වැඩි වුණා, බැංකු ණයත් වැඩි වුණා. ඊට පස්සේ තුන්වෙනි එක බලන්න. 2019 1/3 වෙනි දින අත්පිට මුදලට භාණ්ඩ ගත්තා 20000යි. අත්පිට මුදලට භාණ්ඩ ගත්තොත් මොකද වෙන්නේ? භාණ්ඩ වැඩි වෙනවා, මුදල් ටික අඩු වෙනවා නේද? භාණ්ඩ වැඩි වෙනවා 20000කින්, මුදල් ටික අඩු වෙනවා 20000කින්. සල්ලි ටික අඩු වෙලා ඒ වෙනුවට භාණ්ඩ හම්බ වෙනවා. ඊට පස්සේ 1/4 ව්‍යාපාරයේ ප්‍රයෝජනයට ලීබඩු උපකරණ ගත්තා. ව්‍යාපාරයේ ප්‍රයෝජනයට ලීබඩු උපකරණ ගත්තා 30000. එතකොට මොකද වෙන්නේ? එතකොට වෙන්නේ ලීබඩු නම් වැඩි වෙනවා 30000කින්. ලීබඩු උපකරණ වැඩි වෙනවා 30000කින්. ව්‍යාපාරයේ තියෙන මුදල් ටික අඩු වෙනවා 30000කින්. ලීබඩු ටික වැඩි වෙනවා, මුදල් ටික අඩු වෙනවා. ධන ඍණ දාන්න ඕන අනිවාර්යයෙන්. නැත්තම් ඔයගේ ලකුණු අඩු කරනවා. සමහර අය නම් වැරදිම දානවා. සමහර අය ඉතින් ඔය අනුකම්පා කරලා ලකුණු අඩු කරලා විතරක් ඉන්න පැත්තකට වෙලා. ඒ මගේ පේපර් එකේ නම් කරලා තිබ්බේ නැත්නම් මම වැරදි දානවා ඈ. මම අනුකම්පා කරන්නේ නැහැ. වැරදි දාන්නේ කියලා. හරි ඊට පස්සේ බලමු 5 වෙනි එක. 2019 1/5 දින අයිතිකරු පුද්ගලික ප්‍රයෝජනයට 1000ක මුදලක් ගත්තලු. අයිතිකරු පුද්ගලික ප්‍රයෝජනයට ගත්තා නම් මොකද වෙන්නේ? මුදල් ටික අඩු වෙනවා, හිමිකමත් අඩු වෙනවනේ. එහෙනම් වාට එක ලිව්ව හැකි මුදල් ටික අඩු වෙනවා 1000කින්, හිමිකමත් අඩු වෙනවා 1000කින්. මෙන්න මෙහෙම ලියන්න පුළුවන්. අන්තිම එක 1/6 සේවක වැටුප් ගෙව්වා 5000. සේවක වැටුප් ගෙවුවා නම් මොකද වෙන්නේ? මුදල් ටික අඩු වෙනවා 5000කින්. ඒත් එක්කම හිමිකමත් අඩු වෙනවා රුපියල් 5000කින්. හරි. මෙන්න මේකයි සිද්ධ වෙන්නේ. සංඛ්‍යාලියද්දී එක කෙලින් ලියන්න මට මේ කෙලින් ලියන්න බැරුව කියලා පළවෙනි එක තියෙන එක තැනක නිසා එහෙම ලියන්න ගිහිල්ලා. නැත්නම් ඔයගොල්ලෝ සංඛ්‍යාලියද්දී එක කෙලින් ලියන්න ඕනේ. මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන් ඔයගලන්ට. හරිනේ. එතකොට අපේ 5 වෙනි ප්‍රශ්නේ අවසන්. අපි 5 වෙනි ප්‍රශ්නේ සම්පූර්ණයෙන්ම සාකච්ඡා කරානේ. හරි නේද? මේ ඉක්මනින් ලියා ගන්න. හරි මම මේක මකන්නම්. හරි එතකොට අපේ 5 වෙනි ප්‍රශ්නේ අවසන්. ඊට පස්සේ ඔයාගේ 6 වෙනි ප්‍රශ්නේ 7 වෙනි ප්‍රශ්නේ කරලා තියාගන්න. එකම කරලා තියාගන්න. මොකද බොහෝ විට අපිට ලබන සතියේ ওই දෙකම කරගන්න වෙයි සමහර විට. ඒක නිසා මේ ඊළඟ ප්‍රශ්න දෙකම කරලා තියාගන්න. එතකොට මේ පේපර් එක අවසන් වෙනවා. හරි. එහෙනම් අපි අපේ තව හෝම්වර්ක් එකක් තිබ්බා. මොකද්ද මන්ද මතකත් නැහැ. ක්‍රියාකාරකම් 1 සහ 2. ක්‍රියාකාරකම් 1 සහ 2 හෝම්වර්ක් එකක් තිබ්බා අපිට. අපි ඒකත් බලමු එහෙනම් ගිහිල්ලා. ක්‍රියාකාරකම් 1 සහ 2 ගෙදරට කියලා තියෙනවනේ. අපි බලමු එහෙනම් ඒකත්. මට ගොඩක් අය උත්තර වෙලා තිබ්බා හැබැයි. ක්‍රියාකාරකම් 1 බලමු. ආධුනික ගිණුම් ලිපිකරුවෙකු විසින් 2020-12-31 දිනට පිළියෙල කරන ලද ශේෂ පිරික්සුමේ හරශේෂයන්ගේ එකතුව සහ බැරශේෂයන්ගේ එකතුවට සමාන වූ බැවින් නැවත ගිණුම් පරීක්ෂා කිරීම අනවශ්‍ය බවත් නිවැරදිව අවසාන ගිණුම් පිළියෙල කර හැකි බවත් ප්‍රකාශ කරන ලදී. මේ ප්‍රකාශය පිළිබඳ ඔබගේ අදහස් දක්වන්න. එතකොට මෙන්න ව්‍යාපාරයේ ආධුනික ගිණුම් ලිපිකරුවෙක් ඉන්නවලු. හරියට නිකන් පන්තියට ඒක මෙතෙන්ට අදාළ ප්‍රශ්නයක් නෙමෙයි. ඕලෙවල් කල් ගිය එක. ඕලෙවල් කල් ගියම සතුටු වෙන්නේ ඉතින්. හරි. ඕලෙවල් කල් ගිය එක ඉතින් අපිට අදාළ නැහැ දැනට. ඒක අපි 11 පන්තියේදී කතා කරමු. 10 පන්තියට ඉතින් ඒකේ අදාළත්වයක් නැහැ. හරි. ඉතින් ඒක නිසා ඒ වගේ අපි කතා කරන්නේ නැතුවෙම අපේ කාලය අපරාධනේ. අපි 11 පන්තියේදී කතා කරමු ඒවා. හරි. එතකොට ක්‍රියාකාරකම 1 ඔන්න අපිට දීලා තිනවා ආධුනික ගිණුම් ලිපිකරුවෙකු විසින් 2020 12 31 දිනට පිළියෙල කරන ලද ශේෂ පිරික්සුම.
හරියට මේ ආධුනික ගිණුම් ලිපිකරුවෙක් ශේෂපිරික්තුමක් හැදුවලු වර්ෂයක් අවසානයේදී එයාගේ හරපැත් එකතුවයි බැරපැත් එකතුවයි සමාන වුණාලු. ඉතින් සමාන වූ බැවි නැවත ගිණුම් පරීක්ෂා කිරීම අනවශ්‍ය බවත් නිවැරදිව අවසාන ගිණුම් පිළිල කළ හැකි බවත් ප්‍රකාශ කරන ලදී. එයා කියනවලු ආයෙ ගණන් ආයෙ බලන්න දෙයක් නෑ. ඉතින් හරි දෙපැත්ත හරිනේ. ඔයාලත් සමානට ඔය වගේ තමයි. දෙපැත්ත බැරි වෙලාවත් ශේෂ පරීක්ෂුම්ක හරපැත්තේ බැරපැත්තේ සමාන වුණොත් ආයෙ ඉතින් ඔයාගේ තමයි හරි උත්තරේ. එහෙම තමයි හිතාගෙන ඉන්නේ. ඉතින් ශේෂ පරීක්ෂමක හරපැත්ත එකතුවයි බැරපැත්ත එකතුවයි සමාන වුණොත් ආයෙ අවසාන ගිණුම් ගහන්න ඕනේ නෑලු. එයාගේ ගාන හරිලු. සෝරි. ආයෙ බලන්න දෙයක් නෑලු. කෙලින්ම අවසාන ගිණුම් හදන්න පුළුවන් කියලා එයා කියනවා. ඔයා එකඟ වෙනවද? නෑ. එකඟ නොවේ. මුලින්ම කියන්නේ එකඟ නොවේ කියලා. ව්‍යාකාරම් එකට උත්තර ලියද්දි ලියන්න පුළුවන් මුලින්ම එකඟ නොවේ. එකඟ නොවේ. හේතුව මොකක්ද? හේතුව විතරට දෙන්න පුළුවන් ව්‍යාපාරයක ශේෂ පරීක්ෂම සමාන වන වැරදි තියෙන්න පුළුවන්. ඒක නිසා ශේෂ පරීක්ෂම සමානයි කියලා කියන්නේ ගණන් හරි කියන එක නන් නෙමෙයි. ඒක නිසා වාට කියන්න පුළුවන් ශේෂ පරීක්ෂමක් සමාන වන වැරදි තියෙන නිසා ශේෂ පරීක්ෂම සමාන වන සෑම අවස්ථාවකම ගණන් නිවැරදි කියලා කියන්න බෑ කියලා. අපි ඒක ලියමු. හරි මම උත්තර දෙකක් වුණ ලිව්වා. එකඟ නොවේ කියලා වාට ලියන්න පුළුවන්. ශේෂ පරීක්ෂම සමාන වන වැරදිද පවතින නිසා කියලා. මේ උත්තරේ ප්‍රමාණවත්. මේකට අපි ලොකු ඡේදයක් ලියන්න අවශ්‍යතාවයක් නැහැ. ඊට පස්සේ ඒවා මේ කොමර්ස් වලට ඉතර අවශ්‍ය නැහැ ළමයි. කොමර්ස් වලට උත්තර ලියද්දී වාට හරි දේ එක වාක්‍යකින් වාක්‍ය දෙකකින් කියන්න පුළුවන් නම් ඔයාලට ලකුණු දෙනවා. සාමාන්‍ය පෙළ මට්ටමේදී. අර සිංහල ප්‍රශ්න වගේ ලියද්දී ඉතින් ඔයා ලියන්න එහෙම එහර කොමර්ස් වල අදාළ දේ එකපාරෙන් කිව්වනම් ඇති. එකඟ නොවේ ශේෂ පරීක්ෂම සමාන වන වැරදිද පවතින නිසා. නැත්නම් ඔයාලට ලියන්න පුළුවන් එකඟ නොවේ අර තීරුවේ එකතුවක් බැර තීරුවේ එකතුවක් සමාන වුවද තවදුරටත් වැරදි තිබිය හැකි නිසා. කියන්නේ ශේෂ පරීක්ෂම සමාන වන වැරදි තියෙන නිසා කියන තීරුම තමයි තියෙන්නේ. හරි. මේ උත්තර මේ දෙකේ ඕන එකක් ලියාගන්න. ඊට පස්සේ ක්‍රියාකාරකම දෙක. බලමුද ක්‍රියාකාරකම දෙක. හරි. බලමු අපි. හරි බලමු. ක්‍රියාකාරකම දෙක. ක්‍රියාකාරකම දෙක අපිට දීලා තියෙනවා ව්‍යාපාරයක් විසින් 2000 එහෙම දීලා දිනට පිළිල කරන ලද ශේෂ පරීක්ෂණයේ හර සහ බැර ඓක්‍ය සමාන වූද පහත් වැරදි පසුව හඳුනාගෙන නැති කියලා අපිට වැරදි හතරක් දීලා තියෙනවා අවශ්‍ය වන්නේ ඉහත සඳහන් වැරදි නිලයක් ගහගන්න ඊට පස්සේ ඒක හදන්න. හරි.
මම වෙන තැනක හදන්න මෙතන පොඩි එරර් එකක් ඇවිල්ලා වගේ තියෙනවා. හරි. ඔයාලට පුදුකලයක් මුලින්ම ගහ ගන්න පුළුවන් මේ වගේ. ඊට පස්සේ ආකෘතියක් නම් කරගන්න පුළුවන් දිනේ විස්තරය එහෙම. දිනය ජර්නල් වවුචර් අංකය කියලා. ජර්නල් වවුචර් අංකය. ඊට පස්සේ විස්තරය. ලෙජර් පිටුව. අර බැර. මේව ලියා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට පුළුවන් ගානට ගිහිල්ලා බලන්න මොකද තියෙන්නේ කියලා. මේකේ තියෙන මුලින්ම රුපියල් 20000ක ගැනුම් ඉන්වොයිසයක් සටහන් කිරීම ගිණු පොත් වලින් මගහැරී ඇත. ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම ලියලා නැහැ. ඒක කල්පනා කරන්න ඕනේ ණයට ගැනුම් කොහොමද ලියන්නේ? ගැනුම් ඉන්වොයිසයක් කියන්නේ ණයට ගැනුම්නේ. ණයට ගැනුම් කොහොමද ලියන්නේ? ගැනුම් ගිණුම අහර ණය හිමි ගිණුම බැර. එහෙනම් ඒක ලිව්වා නම් හරිය නේද? මම අර හරි එක වැරදි එක දැන් ලියන්න යන්නේ නැහැ. අපරාධ වෙලාව. ඒක අපහසු කෙනෙක් ඉන්නවා නම් කියන්න. මොකද මට ගොඩාක් අය එවල තිබ්බ උත්තර. ඒතර ඔයාලට මේකේ අංක 1 දාලා ලිව හැකි ගැනුම් ගිණුම අහර ණය හිමි ගිණුම බැර කියලා. බැර කියලා ලියන්නේ නැහැ. ගැනුම් ගිණුම ආහාර ණය හිමි ගිණුම බැර. බැර කියලා ලියන්නේ නැහැ හැබැයි. චුට්ටක් මැද වෙන්න තමයි ලියන්නේ. ඊට පස්සේ වටිනාකම දාගන්න 20000යි 20000යි කියලා. සංලක්ෂයත් ලියන්න ඕනේ අනිවාර්යෙන්ම ණයට ගැනුම් නැත්නම් ගැනුම් ඉන්වොයිසයක් සටහන් නොවීමේ වරද නිවැරදි කළා. ගැනුම් ඉන්වොයිසයක් සටහන් නොවීමේ වරද නිවැරදි කළා. ගැනුම් ඉන්වොයිසයක් සටහන් නොවීමේ වරද නිවැරදි කළා කියලා මම ලිව්වා. හරි. ඊට පස්සේ ඒක යටින් ඉරකුත් ගහලා අංක දෙක දානවා දෙවෙනි එක. රෝම ඉලක්කම් දෙක වෙන්න ඕනේ මම නිකන් අංක දාන්නම්. අංක දෙක දැම්මා. ඊට පස්සේ බලන්න මොකද්ද තියෙන්නේ කියලා. රුපියල් 40000කට කාර්යාලයේ ප්‍රයෝජනය සඳහා මිලටගත් පරිගණක යන්ත්‍රයක පිරිවැය ගැනුම් ගිණුම ලියලු. මොකක්ද මේ? මතකද අපි අර ගිය සතියේ වැරදි වර්ග හතරක් කතා කළේ. ඒකෙන් අදාළ ගිණුම ලියන්නේ නැතුව වෙනත් ගිණුමක් සටහන් කරපු අවස්ථාවක් නේද? එතකොට මොකද කරන්නේ? වැරදි ගිණුමෙන් අයින් කරලා හරි එකේ ලියමු. එහෙනම් මොකකින් අයින් කරන්නේ? ගැනුම් වලින් අයින් කරමු. පරිගණකකේ ලියමු. හැබැයි මම මේකේ මට කට්ටිය කාර්යාල උපකරණ කියලා කියලා තිබ්බා. ඉතින් මම ඒවටත් හරි කියලා කිව්වා. හැබැයි ඉතින් හරිම වචනේ පරිගණක මේක ලියන්න ඕනේ හරිම එක පරිගණක. අරවලත් ඉතින් ඒ වෙලාවේ හරි දෙනවා ඉතින්. නමුත් ඔයා හැමතිස්සෙම හරිම වචනේ ලියන්න උත්සාහ කරන්න. පරිගණක ගිණුම හර. ගැනුම් ගිණුම බැර. 40000යි. සංලක්ෂ්‍ය ලියන්න පුළුවන්. පරිගණක ගැනුම් ගැනුම් ගිණුමේ සටහන් වීමේ පරිගණක ගැනුම් ගැනුම් ගිණුමේ සටහන් කිරීමේ වරද නිවැරදි කළා කියලා ලියන්න. පරිගණක ගැනුම් ගැනුම් ගිණුමේ සටහන් වීමේ වරද නිවැරදි කළා. හරි. බලමු අපිනේ ඊළඟට මොකක්ද තියෙන්නේ කියලා. බලමු. ඊට පස්සේ අංක 3. රෝම ඉලක්කම් 3 ඈ. මට අංක දාන්න මට රෝම ඉලක්කම් දාන්න අමාරුයි. රක්ෂණ ගාස්තු ගිණුමට හර කර ඇත. එතකොට ඒකත් ඒ ටයිප් එකම නේද? වැරදි ගිණුමෙන් අයින් කරලා හරිය කියලා. එතකොට මේක මොකක්ද? විදුලි ගාස්තු කියවපු එකක් නේ. ඒක වැරදීමකින් රක්ෂණ ගාස්තු ගිණුම ඉලිලා. එහෙනම් රක්ෂණ ගාස්තු එකෙන් අයින් කරලා විදුලි ගාස්තු කියලා ලියමු. හරි ලේසියිනේ. විදුලි ගාස්තු හර රක්ෂණ ගාස්තු නේද? ඒක දැක්කහම පේනවා. ගණන් ගොඩක් හැදුවනම් වට මේක බැලුවේ එකපාරින්ම නෝට් වෙනවා. විදුලි ගාස්තු හර 2000යිද? 2000ක් කියලා දාන්නම්කෝ වෙනස් නම් වෙනස් කරන්න පස්සේ. රක්ෂණ ගාස්තු බැර.
විදුලි ගාස්තු ගෙවීම රක්ෂණ ගාස්තු ගිණුමේ සටහන් වීමේ වරද නිවැරදි කළා. කියලා වට ලියන්න පුළුවන්. හරි බලමු අපි. අන්තිම එක මම අංක 4 දානවා. හතරවෙනි එක තියෙනවා අයිතිකරු විසින් ඔහුගේ පුද්ගලික ප්‍රයෝජනයට ලබාගත් රුපියල් 12000ක භාණ්ඩ පිළිබඳව සටහන් කිරීම මගහැරී ඇත. අයිතිකරු විසින් ඔහුගේ පුද්ගලික ප්‍රයෝජනයට ලබාගත් 12000ක භාණ්ඩ පිළිබඳව සටහන් කිරීම මගහැරී ඇත. ඒක කොහොමද වාර්තා කරන්නේ? ගැනිලි ගිණුමහර ගැනුම් ගිණුම් බැර. මේ ගාන හරිම ලේසි. මොකද පළවෙනි රෝම ඉලක්කමයි හතරවෙනි රෝම ඉලක්කමයි තියෙන එක වර්ගයක. ගනුදෙනුවක් සම්පූර්ණයෙන්ම සටහන් නොවීම කියන එකේ. දෙවෙනි එකයි තුන්වෙනි එකයි තියෙන්නේ අර අදාළ ගිණුම ලියන්න නැතුව වෙනත් ගිණුමක ලියවීම කියන අවස්ථාවෙන්. ඊට අමතරව මේකේ නැති අවස්ථා දෙකක් තියෙනවා. එකක් තමයි අර ගනුදෙනුවක වටිනාකම වැඩියෙන් හෝ අඩුවෙන් මූලික පොතක සටහන් වීම කියන අවස්ථාව නැහැ මේකේ දීලා. ආයේ දීලා නැහැ. අර මම ලස්සන වරදක් කියලා කිව්වේ එකම ගනුදෙනුව දෙවරක් ගිණුම් වල සටහන් වෙනවා. ඒකත් නැහැ මෙතන. ඉතින් ඔයා මතක තියාගන්න එතකොට ශේෂ පරීක්ෂම සමාන වන වැරදි හතරයි තියෙන්නේ. මොකද්ද? පළවෙනි එක ගනුදෙනුවක් සම්පූර්ණයෙන්ම පොත් වලින් මගහැරීම. දෙවෙනි එක මොකක්ද? ගනුදෙනුවක වටිනාකම වැඩියෙන් හෝ අඩුවෙන් මූලික පොතක සටහන් වීම. තුන්වෙනි එක මොකක්ද? එකම ගනුදෙනුව දෙවරක් ගිණුම් වල සටහන් වීම. හතරවෙනි එක කිසියම් ගනුදෙනුවක වටිනාකම නියමිත ගිණුමේ සටහන් නොකර වෙනත් ගිණුමක සටහන් වීමනේ. රෝම ඉලක්කම් 4ක් ලියමු. ගැනුම් ගිණුම ගැනිලි ගිණුම හර 12000යි ගැනුම් ගිණුම පෙර 12000. භාණ්ඩ ගැනලි සටහන් නොවීමේ වරද නිවැරදි කළා කියලා ලිව්වේ. විදුලි ගාස්තු 5000යිද? හරි නේද? එතකොට මෙන්න මේ විදිහට තමයි මේ જાතිය ගානක් අපි හදන්නේ. හරි. බලමු නේද එතකොට? හරි. හරි නේද? අඩුපාඩු තියෙන අය ලියා ගන්නකෝ. මට හැබැයි ගොඩක් අය ඉවල තිබ්බා. එපු නැති අය වෙන්න ඇති පන්ති එන්නේ නැත්තේ හරියට. අනිත් අය ඔක්කොමලා වගේ ඉවල තිබ්බා. ඔව් මෙතන ඉන්නේ සෙට් එකම වගේ ඉවල තිබ්බ තමයි. හරි. එහෙම අපි ඕනෙම විෂයක් ඉගෙන ගන්නකොට අපිට යම් කිසි හේතුවක් නිසා පන්ති එන්න බැරි වෙන්න පුළුවන්. ඒ වගේ දවසට කරන්න ඕනේ. දැන් ඉස්සර නම් අපි පන්ති ගියේ නැත්තම් ඉතින් ගියේ නෑම තමයිනේ ළම. දැන් අපි භෞතික පන්තියක යනකොට ගියේ නැත්තම් ඉතින් ගියේ නෑම තමයි ඉතින්. ගියේ නෑම කියලා කියන්නේ නෝට් එකක් නෑ මුකුත් නෑ පහුවදා එනවා. ඔන්න ඉර තියාගනි ආයේ හති දෙකකින් විතර පොත බැලුවොත් අන්න ඉර ටික ලස්සනට තියෙයි. තියාගන්නෙත් නෑ ඉතින් ඔය කට්ටිය. ඉතින් හැබැයි ඔයගලන්ට ඔන්ලයින් පන්තියක තියෙන වාසිය තමයි හදිස්සි අවශ්‍යතාවයකට එන්න බැරි වෙන්න පුළුවන්. දැන් මට වුණත් මොකක් හරි හදිස්සි මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් එහෙම එක්ක ගොඩාක් මේ පැත්තට විතරක් විදුලි කොටන්න අකුණු ගහන්න ගත්තොත් එහෙම මට පන්ති නවත්තන්න වෙනවනේ. හැබැයි මට වගේම ඉතින් කට්ටිය ගොඩක් අයට ඉතින් මේ පැත්තේ ඉන්නේ. ඒකින්ද ඒගොල්ලන්ටත් ඉතින් එන්න විදියක් නෑ. ඒ වගේ අවශ්‍යතාවයක නම් ඒ හැර වෙන මොකක් හරි අසනීපයක් ඒ වගේ දෙයකදී එන්න බැරුව ගියොත් එහෙම ඒක පොඩ්ඩක් කියන්න. ඒක කලින් කියන්න. එතකොට මම වීඩියෝ එක දෙනවා. ඉතින් ඒක නිසා එහෙම කරගන්න නැත්තම් එක සතියක් මිස් වුණොත් එහෙම ආයි බෑම තමයි ඈ. බෑම තමයි කියලා කියන්නේ මේ සමහර කොටස් අල්ලගන්න ටිකක් අමාරුයි සතියක් මගහැරුණාට පස්සේ. එක දවසක් මිස් වුණාට පස්සේ ආය අල්ලගන්න අමාරුයි. මොකද අපි මේ යන්නේ ගිණුම් කරනේ කොටස්නේ ව්‍යාපාර අධ්‍යයන එහෙම ගැටලුවක් නෑ. ඒක පාඩම් කරලා කරගන්න පුළුවන් ෂේප් එකේ. ගිණුම් කරනේ කොටස් එහෙම බෑ. මොකද අපි ගණන් හදන විදියනේ කියා දෙන්නේ. ඔයාට ගණන් දිහා එක්සැම්පල් එකක් දිහා බලලා තීරණය කරන්න බෑ. එහෙම කරන්න පුළුවන් ගණිතේ නම්. ගණිතේ නම් අච්චුපොත දිහා බලලා අච්චුපොතේ ඔක්කොම එක්සැම්පල් ටික තියෙනවනේ. කලින් දාලා ඒ එක්සැම්පල් එකක් දිහා බලලා ඒකේ කාණ හිමින් දාලා හදා ගන්න පුළුවන්. නමුත් ඒ ගිණුම් කරන්නේදී බෑ එහෙම. මොකද අපි ඔයගලන්ට වෙනම එක්සැම්පල් තමයි කියා දෙන්නේ. ගණන් හදන විදි. ඒක නිසා එකක් පෙළ පොතේ තියෙන එක බැලුවා කියලා කරන්න බෑ. පුළුවන් හැබැයි අර හොඳ ප්‍රතිඵලයකට යන්න බෑ. එහෙම එකක් තියෙනවා. හරි ඉතින් මේ විදිහට වට ලියා ගන්න පුළුවන්. ඊට පස්සේ අද අපිට කතා කරන්න තියෙන අද කොටස. මොකක්ද අද කොටස? අද අපි කතා කරන්නේ ශේෂ පරීක්ෂම අසමාන වන වැරදි. ඒක ගොඩක් විශේෂයි. ඒක ටිකක් ලස්සනයි. කිව්වොත් විශේෂයට වඩා ලස්සනයි ඒක ටික. බලමු කොහොමද මේක ලස්සන වෙන්නේ කියලා. හරි.
අපි එහෙනම් අද කතා කරමු මේ පාඩමේ අවසාන කොටස. අවසාන කොටස කියන්නේ තියරි ඈ. මේ පාඩමේ හැබැයි තව තියෙනවා ගණන් හදන්න තියෙම පෙළ පොතේ තියෙම සෑහෙන්න තියෙනවා. ඉතින් ඒ ටිකත් අපිට ලබන සතිය වගේ කරගන්න වෙයි. ඊට පස්සේ ඉතින් බලමු මේ මාසේ අවසානයේ වගේ එක්සෑම් එක තියන්න අපි කටයුතු කරගමු. අපි එන යන් තවත් වෙලා ගන්න. හරි. වැරදි නිවැරදි කිරීම කියන කොටස තමයි අපි හිතියේ සාකච්ඡා කරමින්. හරි. ඊට පස්සේ අපි සාකච්ඡා කළා වැරදි වෙන්න පුළුවන් අවස්ථා ගැන. ඊට පස්සේ ගිණුම් කරන්නේ වැරදි හඳුනා ගන්න ආකාරයෙන් වැරදි වර්ග දෙකක් තියෙනවා කියලා. ඊට පස්සේ අපි ශේෂ පරීක්ෂමේ සමානත්වයට බල නොපාන වැරදි. කියන්නේ ශේෂ පරීක්ෂම සමාන වන වැරදි ටික කතා කළා උදාහරණ වලින්. මේ විදිහට උදාහරණ හතරකින් අද අපි කතා කරන්නේ ශේෂ පරීක්ෂමේ සමානත්වය 21 11යි 3. හරි. ශේෂ පරීක්ෂමේ සමානත්වයට බලපාන වැරදි තමයි අද අපි කතා කිරීමක් කරන්නේ. ළමයි මේ වැරදි වල තියෙන විශේෂත්වය දන්නවද? නෑනේ. අපි යන් එහෙනම් පොඩ්ඩක් ටියුට් එකට යන්න. මෙතනදී කතා කරන්න බෑ ටියුට් එකට යන්න වෙනවා. අපි පොඩ්ඩක් ටියුට් එකට යන්න. ඔය ටියුට් එක. මේ තියෙන ටියුට් එක. ටියුට් එකේ එන්න පිටු අංක 21ට. හරි. ටියුට් එකේ පිටු අංක 21 චුට්ටක් බලන්න මෙතන ශේෂ පිරික්සමක් තියෙනව නේද? ඒකේ පොඩ්ඩක් බලන් ඉන්න. මම මෙතන ලියනවා මුදල් 10000යි ණය හිමි 20000යි ආයෙ ලියන්නම් ලී බඩු 50000යි තව එකක් ලියන්නම් බැංකු ණය ලක්ෂයයි. හරි. ඔන්න මට හිතෙන විදිහට මම අගයන් ටිකක් දාගත්තා. මුදල් සාමාන්‍යයෙන් වත්කමක්නේ හරපැත්තෙන් විශේෂයෙන්ම මම දාගත්තා 10000ක්. ණය හිමියෝ කියන්නේ වගකීමක්නේ මම බරපැත්තෙන් දාගත්තා 20000ක්. ලී බඩු කියලා කියන්නේ වත්කමක්නේ මම හරපැත්තෙන් දාගත්තා 50000ක්. බැංකු ණය කියන්නේ වගකීමක්නේ මම බරපැත්තෙන් දාගත්තා ලක්ෂයක්. මෙන්න මේ විදිහට මම ශේෂ ටිකක් දාගත්තා. හරිද? මේ විදිහට මම ශේෂ ටිකක් දාගත්තා. ඊට පස්සේ දැන් මම මේක එකතු කරනවා. පොඩ්ඩක් බලන් ඉන්න. මම මේක එකතු කරනකොට බලන්න මට එක පැත්තක එකතු වෙ ඔගොල්ලෝ කරන්න එපා. කපන්න වෙයි ඈ. මම මේක ආයෙ මකනවා. නිසා මේ ඔගොල්ලෝ දාගන්න එපා. මුලින්ම දැන් බලන් ඉන්න. මම ඔන්න එකතුවක් දැම්මා. ඊට පස්සේ අනිත් පැත්තෙත් එකතුව ගන්නවා. 60000යි. එතකොට බලන්නකො ළමයි. එක පැත්තක එකතුව 120000යි. එක පැත්තක එකතුව 60000යි. මාරු වැඩේ. ඔන්න මම දැන් ශේෂ පරීක්ෂමක් හැදුවා. ශේෂ පරීක්ෂමක් හැදුවට පස්සේ එක පැත්තක එකතුව 120000ක් ආවා. අනිත් පැත්තක එකතුව 60000ක් ආවා. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම මගේ ගාන මොකද වෙලා තියෙන්නේ? ශේෂ පරීක්ෂම සමාන වෙලා නැහැ. ඒ කියන්නේ වැරදිනේ. අන්න ශේෂ පරීක්ෂම අසමාන වෙලා තියෙනවා. ඒ කියන්නේ අපිට අනිවාර්යයෙන්ම කිව්ව හැකි දාන වැරදිලා. ඔයාලගෙන් කාට හරි කෙනෙකුට කියන්න පුළුවන්ද මේ වරද කොහෙද වෙලා තියෙන්නේ කියලා? පුළුවන්ද කියන්න? කොතනද වරද කියලා කියන්න පුළුවන්. බැයි නම් බෑ කියන්න පුළුවන් නම් පුළුවන් කියන්න. ඒක මං කාට හරි පුළුවන් නම් ඉතින් වරද වෙලා තියෙන තැනම කෙලින්ම කියන්න. ඒකේ උලක් නැහැ. බැයි නම් බෑ කියන්න. පුළුවන්ද? ඔයාලන්ට පුළුවන්ද මේ ගානේ වරද වෙලා තියෙන තැන කියන්න? එක්ක හර පැත්තේද, බැර පැත්තේද, මුදල් වලද, ණය හිමියන්ගේද එහෙම කියලා කිව්ව හැකිද? හර පැත්තේ එහෙම කියන්න අමාරුයිනේ. බැර පැත්ත වැරදින්නත් පුළුවන්. මොකද කියන්නේ? ඇත්තටම කෙලින්ම කියන්න බෑනේ නේද? කෙලින්ම කියන්න බෑ වරද වෙලා තියෙන්නේ කොයි පැත්තද කියලා. අපි දන්නේ නෑනේ. මුදල් බැර වැරදක් වෙලා තියෙනවා වෙන්නත් පුළුවන්. බැංකු ණය වරදක් වෙලා තියෙනවා වෙන්නත් පුළුවන්. අපි දන්නේ නෑ. අපි නිශ්චිතවම කියන්න දන්නේ නෑ. ඒකනේ ඇත්තම කතාව අපි නිශ්චිතවම කියන්න දන්නේ නෑ. ඒක නිසා මෙන්න මේ වගේ අවස්ථාවකදී කරන දෙයක් තියෙනවා. මොකද දන්නවද? මේ වගේ අවස්ථාවකදී අපි මේ අඩු පැත්තේ එකතුව දාන්නේ නෑ. අඩු පැත්තේ එකතුව දාන්නේ නෑ. ඒ වෙලාවෙත් අපි කරන්නේ දැන් මෙහෙම ශේෂ පිරික්සමක් හදලා වැඩි පැත්තක් එනවනේ. අන්නේ වැඩි පැත්තේ එකතුව තමයි දෙපැත්තම දාන්නේ.
ඒ කියන්නේ වැඩි පැත්ත 1,20,000යිනේ. ඒ පැත්ත එකතුව දානවා අනිත් පැත්තේ. හැමතිස්සෙම වැඩි පැත්ත එකතුව දාන්නේ වැඩි පැත්ත එකතුව දානවා. ඊට පස්සේ අපි බලනවා මේ අඩු පැත්තේ ඉඳලා මේ 1,20,000ට නැත්නම් මේ එකතුවට කීයක් මදිද කියලා. කීයක් මදිද? කීයක් මදිද? 60,000. මේ හර පැත්තේ ඉඳන් මේ 1,20,000ට කීයක් ඕනේ තව? කියන්නේ කීයක අඩුවක්ද තියෙන්නේ මෙතන? කීයක වෙනසක්ද තියෙන්නේ? ඕ. වෙයිද කියන්නේ? මැසේජ් එකක් කියලා. 60,000 ඔව් 60,000ක් නේද? හොඳයි. ඔව් 60,000. ඉතින් අපිට පුළුවන් මෙන්න මේ වෙනස මෙහෙම දාගන්න. වෙනස මෙහෙම දාගන්න. වෙනස මෙහෙම දාගන්න. හරි. දැන් ඔයගොල්ලෝ කාටවත් කියන්න බැරිව ගියා නේද මේ වරද තිබ්බේ කොහෙද කියලා නිශ්චිතවම. කාටවත් කියන්න බැරුව ගියා මෙතන මුදල් ගිණුමේ වරද, ණය ගිණුමේද, ලීබඩු ගිණුමේද, බැංකු ණයද කියලා කියන්න බැරුව ගියා. මට කියන්නත් බෑ ඕක. දැන් ගාන මම ලිව්වට මම දන්නෙත් නෑ වරද වෙලා තියෙන්නේ කොහෙද කියලා. ඒක නිසා මෙහෙම ගානක් හදනකොට අර පැත්ත එකතුවයි බර පැත්ත එකතුවයි සමාන වුනේ නැත්නම් අපි මොකද දන්නවද කරන්නේ? අපි වැඩි පැත්ත එකතුව දෙපැත්තෙම දාලා අඩු පැත්තේ වෙනස හඳුන ගන්නවා මේ මම ලිව්වා වගේ. ඊට පස්සේ ඒ වෙනස ඉස්සරහින් අපි ලියනවා වචනයක්. දන්නවද මොකද්ද කියලා? අවිනිශ්චිත කියලා. අපි නිශ්චිතවම දන්නේ නැහැ වරද කොහෙද කියලා. ඒක නිසා අපි ලියනවා අවිනිශ්චිත ගිණුම කියලා. හරියටම දන්නේ නිශ්චිතවම දන්නේ නැහනේ. ඒක නිසා අවිනිශ්චිත කියලා ලියන්නේ. අවිනිශ්චිත ගිණුම කියලා ලියනවා. දන්නේ නැහනේ කියන්නේ ඒක. අවිනිශ්චිත ගිණුම කියලා ලියනවා. දැන් ඔයා දන්නවා ශේෂ පිරික්සුමක ලියන්නේ ඔක්කොම ගිණුම්නේ. අවිනිශ්චිත ගිණුම කියලා ලිව්වොත් අනිවාර්යයෙන්ම ලෙටරේ අවිනිශ්චිත කියලා ගිණුමක් ගහන්න වෙනවා. ගිණුමක් ගහලා එක්ක ඔයාට ශේෂය කියලා නැත්නම් ශේෂ පිරික්සුමේ වෙනස කියලා මේ ආපු ගාන දාගන්න වෙනවා. මම මේ බැර පැත්තේ දාන්න ගියේ. බලන්න දැන් මේ ශේෂෙන්නේ එහෙනම් අවිනිශ්චිත ගිණුමේ අර පැත්තෙන් තමයි දාගන්න ඕනේ. ශේෂය කියලා. ශේෂය කියලා හර පැත්තෙන් දාගන්න වෙනවා. මෙහෙම දාන්නේ ඇයි දන්නවද? ඔන්න අපි ගාන හදාගෙන යනකොට අපේ ගාන සමානුන් නැහැ. වෙනසක් ආවා. ඒක නිසා මේ වෙනස නිවැරදි කරනකල් අපි අවිනිශ්චිත කියලා ගිණුමක් ගහලා දාගන්නවා. ඊට පස්සේ ගාන නිවැරදි වුණාට පස්සේ අවිනිශ්චිතය නිකම්ම නැති වෙලා යනවා. මම තව පාරක් කියන්නම්. අපි ගානක් හදනකොට ශේෂ පිරික්සමක හර පැත්ත එකතුවයි බැර පැත්ත එකතුවයි සමාන නැත්නම් අපි කරන්නේ වැඩි පැත්ත එකතුව දෙපැත්තම දාගන්නවා. ඊට පස්සේ ඒ අඩු පැත්තේ වෙනස ශේෂ පිරික්සමේම එකතුවට උඩින් ලියලා අවිනිශ්චිත ගිණුම කියලා ලියනවා. ඊට පස්සේ කරන්නේ දැන් ශේෂ පිරික්සමේ ලිව්වා කියන්නේ අනිවාර්යෙන්ම ශේෂ පිරික්සමක ලියන්නේ ගිණුම්නේ. අනිවාර්යෙන්ම අපිට ලෙජරේ ගිණුමක් ගහන්න වෙනවා අවිනිශ්චිත කියලා. ගිණුමක් ගහලා ශේෂ පිරික්සමේ හර පැත්තේ ලිව්වා නම් ශේෂය කියලා නැත්නම් ශේෂ පිරික්සමේ වෙනස කියලා හර පැත්තෙන් දාගන්න ඕනේ ගාන. හර පැත්තෙන් නම් ආවේ හර පැත්තෙන්. ඕකම වෙන්න පුළුවන් මෙහෙම. ඕකම වෙන්න පුළුවන් මෙහෙම. දැන් මම ලියනවා තව එකක් මෙහෙම මුදල්. මුදල් බැංකු ණය ඉඩම් ලද වට්ටම්. මුදල් වල දාගන්නවා 50,000ක්, බැංකු ණය දාගන්නවා ලක්ෂයක්, ඉඩම් දාගන්නවා ලක්ෂ 2ක්. ලද වට්ටම් දානවා මම දාන්න නිකන් අගයක් 10,000ක් වගේ. මෙන්න මෙහෙම මම දත්ත ටිකක් දැම්මා. ඒක උඩට පේනවා ඇති මුදල් 50,000යි, බැංකු ණය ලක්ෂයයි, ඉඩම් ලක්ෂ 2යි, ලද වට්ටම් 10,000යි තියෙනවා. මේ වගේ අවස්ථාවකදී අපි කරන්නේ වැඩි පැත්ත එකතුව දාගන්නවා. වැඩි පැත්ත එකතුව 2,50,000යි. ඒ පැත්ත එකතුවම අනිත් පැත්තෙත් දාගන්නවා. වැඩි පැත්ත එකතුවනේ දෙපැත්තම දානවා කිව්වේ. මෙහෙම දාගන්න. ඒකට වැඩි පැත්ත හැමතිස්සෙම හරද වැරද කියලා කියන්න බෑ. කලින් ආවි වෙන්න පුළුවන්. එහෙම වැඩි පැත්ත එකතුව දෙපැත්තම දාගෙන අඩු පැත්ත විදියට දාගන්නවා වෙනස. ඒ කියන්නේ 1,10,000 ඉඳන් 2,50,000ට 1,40,000ක් ඕනේ. අන්න ඒක දාලා වෙනසනේ නෑනේ. ඒක නිසා ලියනවා අවිනිශ්චිත ගිණුම කියලා. අවිනිශ්චිත ගිණුම කියලා. හොඳට අහන් ඉන්න මේක ඉවර වෙනකල් නැත්නම් මේක තේරෙන්නේ නැති වෙයි. ඊට පස්සේ මෙහෙම ශේෂ පිරික්සමක අවිනිශ්චිත ගිණුම කියලා එකක් ආවොත් අනිවාර්යයෙන්ම අපිට සිද්ධ වෙනවා අවිනිශ්චිත ගිණුම කියලා ගහලා ඒ අවිනිශ්චිත ගිණුමේ ආවේ ශේෂ පිරික්සමේ බැර පැත්තෙන් නම් බැර පැත්තට ගිහිල්ලා ශේෂය කියලා දාගන්න ඕනේ. ඒ ආපු වෙනස. ශේෂය කියලා 1,40,000. මෙන්න මෙහෙම දාගන්න ඕනේ. හරි. මම හිතනවා ඔයාලට චුට්ටක් හරි ඔලුවට වැටෙන්නේ නැති කියලා අද මේ කතා කරපු කොටස අපි යම් මේ ටියුට් එකේම තියරි පැහැදිලි කිරීමට. බලන්න ඔයාලට ස්ක්‍රීන් එකේ පේනවා ඇති ශේෂ පිරික්සමේ සමානත්වයට බලපෑමක් ඇති කරන වැරදි. ශේෂ පිරික්සමේ සමානත්වයට බලයේදී සිදුවන සමහර වැරදි නිසා පිළියෙල කරන වෙනසක් ඇති වෙනවා. තව පාරක් බලන්න. ගිණුම් කරන ක්‍රියාවලියේදී සිදුවන හර ශේෂ එකතුව සහ බැර ශේෂ එකතුව අතර වෙනසක් ඇති. ඒ කියන්නේ හර පැත්තයි බැර පැත්තයි සමාන වෙන්නේ නැහැ එකට බලපාන වැරදි ලෙස හැඳින්වේ. එවැනි වැරදි ශේෂ පිරික්සමේ සමානත්වයට බලපාන වැරදි ලෙස හඳුන්වන්නේ නේද මේවා. ශේෂ පිරික්සම තුලින් හෙළිදරව් වන වැර ගැනීමට ගිණුම් පරීක්ෂණයක් කළ යුතුය. කෙසේ වුවද ඒ සඳහා සැලකිය යුතු කාලයක් ගත වෙනවා. නිවැරදි කරන තෙක්. වැරදි අනාවරණය කරගෙන නිවැරදි කරන තෙක්. ශේෂ පිරික්සමේ වෙනස తాවකාලිකව
తాවකාලික කරන දෙයක් විතරයි මේක. తాවකාලිකව කරන එකක් විතරයි. ඒක නිසා හොඳට මතක තියාගන්න ඔයාගෙන් ඇහුවොත් අවිනිශ්චිත ගිණුම අයත් වෙන ගිණුම් වර්ගය අපිට කියන්න ගිණුමක්ද, හිමිකම් ගිණුමක්ද, ආදායම් ගිණුමක්ද, වියතම් ගිණුමක්ද කියලා ඒවට අපිට කියන්න බෑ. ඒක తాවකාලික ගිණුමක්. වෙනසක් වෙන්න එකක් නේ. ඒ ගිණුම විතරක් වර්ග කරන්න බෑ අපිට. ඒක తాවකාලික ගිණුමක්. తాවකාලික අවිනිශ්චිත ගිණුමට පිටපත් කළ යුතුයි. ඉතින් ළමයි ව්‍යාපාරයේ වැරදි ටික හැදිලා ඉවර වෙනකොට අවිනිශ්චිතයක් නිකම්ම නැති වෙලා යනවා. හරි. අපි තව පාරක් බලමු පල්ලෙහාට ගිහිල්ලා අවිනිශ්චිත ගිණුම බලන්න. ශේෂ පිරික්සුමේ හරශේෂ එකතුව සහ බැරශේෂ එකතුව අතර වෙනසක් ඇති විටක ඊට හේතු ගිණුම් කරන වැරදි සොයා ඒවා නිවැරදි කරන තෙක් ශේෂ පිරික්සුමේ වෙනස తాවකාලිකව සටහන් කරන ගිණුම අවිනිශ්චිත ගිණුම වශයෙන් හඳුන්වනු ලැබේ. අපි හයිලයිට් කරගමු. ශේෂ පිරික්සුමේ හරශේෂ එකතුව සහ බැරශේෂ එකතුව අතර වෙනසක් ඇති විටක මතකනේ අපි මම ස්ක්‍රීන් එකේ දාලා පෙන්නුවා. අපි ශේෂ පිරික්සුමක් හදලා හරපැත්තයි ශේෂ පිරික්සුමක් හැදුවට පස්සේ හරපැත්ත එකතුවයි බැරපැත්ත එකතුවයි වෙනස් නම් ඒ වෙනස මොකක්ද කියලා හඳුන ගන්න කල ඒ වෙනස දාන తాවකාලික ගිණුම. ශේෂ පිරික්සුමක හරපැත්තයි බැරපැත්තයි සමාන වෙන්නේ නැත්නම් ඒ වෙනස මොකක්ද කියලා හොයාගෙන නිවැරදි කරන කල ඒ වෙනස තියෙන తాවකාලික ගිණුම තමයි අවිනිශ්චිත ගිණුම කියලා කියන්නේ. ඒකමනේ මෙතන තියෙන්නේ. තව එකපාරක් බලමු. ශේෂ පිරික්සුමේ හරශේෂ එකතුව සහ බැරශේෂ එකතුව අතර වෙනසක් ඇති විටක ඊට හේතු ගිණුම් කරන වැරදි සොයා නිවැරදි කරන එක් ශේෂ පිරික්සුමේ වෙනස తాවකාලිකව සටහන් කරන ගිණුම අවිනිශ්චිත ගිණුම වශයෙන් හැඳින්වෙනවා. මේක తాවකාලික ගිණුමක්. අවිනිශ්චිත ගිණුමක් විවෘත කරන්නේ පහත සඳහන් පරිදි පාඩම් කරන්න එපා මේ වැඩ නැහැ. හයිලයිට් කරපුවා බලා ගන්න. ශේෂ පිරික්සුමේ හරශේෂ එකතුව සහ බැරශේෂ එකතුව අතර වෙනස හඳුන ගන්න. එම වෙනස ශේෂ පිරික්සුමේ අගය අඩුවෙන් පවතින තීරුවට ඇතුළත් කර తాවකාලිකව ශේෂ පිරික්සුමේ එකතුව සමාන කරන්න. එම වෙනස කුමක්ද යන්න නිශ්චිතව නොදන්නා නිසා ඇතුළත් කළ අගය ඉදිරියෙන් අවිනිශ්චිත ගිණුම ලෙස ලියා අදාළ අගය අවිනිශ්චිත ගිණුමකට පිටපත් කරනවා. අපි ඕක තමයි කළේ. මේව නම් අහන්නේ නැහැ මේ 1 2 3 කෑලි. බලන්න ශේෂ පිරික්සුමේ හරශේෂ එකතුවට වඩා බැරශේෂ එකතුව අඩු නම් හරශේෂ එකතුවට වඩා බැරශේෂ එකතුව අඩු නම් එබ වෙනස අවිනිශ්චිත ගිණුමේ බැරපැත්තට පිටපත් කරන අතර චිත්ත ගිණුමේ හරපැත්තට පිටපත් කරයි. මේ අනුව අවිනිශ්චිත ගිණුම ආරම්භ වෙන්නේ කොයි පැත්තෙන්ද ළමයි? මේක කියලා මට කියන්න ඕන කොයි පැත්තෙන්ද කියලා? ශේෂ පිරික්සුමේ හරශේෂ එකතුවට වඩා බැරශේෂ එකතුව අඩු නම් එම වෙනස අවිනිශ්චිත ගිණුමේ බැරපැත්තට පිටපත් කරනවලු. බැර එකතුවට වඩා හර එකතුව අඩු නම් එම වෙනස අවිනිශ්චිත ගිණුමේ හර පැත්තට දානවලු. මේ අනුව අවිනිශ්චිත ගිණුම ආරම්භ වෙන්නේ කොයි පැත්තෙන්ද? අවිනිශ්චිත ගිණුම ආරම්භ වෙන්නේ කොයි පැත්තෙන්ද? බැලපැත්ත නෑ. අඩු පැත්ත. අඩු පැත්තෙන්. අන්න හරි අඩු පැත්තෙන් ඇති වෙන්නේ. මොකද දැන් මෙතන කියනවනේ බැරශේෂ එකතුවට හර පැත්තට වඩා ඉතින් හරශේෂ එකතුවට වඩා බැරශේෂ එකතුව අඩු නම් අවිනිශ්චිත ගිණුමේ බැර පැත්තෙන්ලු එන්නේ. මේ අවිනිශ්චිත ගිණුමේ පැත්තෙන්ලු එන්නේ. බැර එකතුවට වඩා හර එකතුව අඩුයි නම් එම වෙනස අවිනිශ්චිත ගිණුමේ හර පැත්තට තමයි පිටපත් කරන්නේ. ඒ අනුව අපිට කියන්න පුළුවන් අවිනිශ්චිත ගිණුම ආරම්භ වෙන්නේ හර පැත්තෙන්වත් බැර පැත්තෙන්වත් නෙමෙයි. ශේෂ පිරික්සුමේ එකතුව අඩු පැත්ත. ශේෂ පිරික්සුමේ එකතුව අඩු පැත්තේ. අවිනිශ්චිත ගිණුම ආරම්භ වන්නේ අපි ලියාගමු. ශේෂ පිරික්සුමේ එකතුව අඩු පැත්තේ වටිනාකම වෙනුවෙන්. ඉතුරු ටික තියෙනවා ශේෂ පිරික්සුමේ එකතුව අඩු පැත්තේ වටිනාකම වෙනුවෙන් කියලා තියෙනවා ගානේ. ටියුට් එකේ තියෙනවා. ශේෂ මාත්‍රික කියන්නේ හැමතිස්සෙම අවිනිශ්චිත බිහි වෙන්නේ ශේෂ පිරික්සුමේ එකතුව අඩු පැත්තේ. ඕක අහනවා ඕක සෑහෙන පාර සමහරවිට හර පැත්තෙන් කියලා. සමහරවිට බැර පැත්තෙන් කියලා. නෑ අඩු පැත්තේ නෙමෙයි බිහි වෙන්නේ. ශේෂ දෙකක් දීලා හර පැත්ත එකතුව 50000යි බැර පැත්ත එකතුව 60000යි අවිනිශ්චිතය පිටපත් කරන්නේ කොයි පැත්තටද කීයද කියලා. ඒ වගේ එහෙම කියන්න පුළුවන්. හැබැයි මූලිකවම දැනගන්න ඕනේ තියරියදී අවිනිශ්චිතය ඇති වෙන්නේ අර පැත්තෙන්වත් බැර පැත්තෙන්වත් නෙමෙයි හැමතිස්සෙම එකතුව අඩු පැත්තේ. එකතුව අඩු පැත්තේ. අර පැත්තෙන් බැර පැත්තෙන් කියලා කියන්නේ එකතුව අඩු පැත්තෙන් තමයි අපි හයිලයිට් කරලා තියාගත්ත තමන්න මේක නම් අනිවාර්යයෙන්ම බලා ගන්න ඕනේ. ඊට පස්සේ වට පේනවා බලා ගන්න පුළුවන් අවිනිශ්චිත ගිණුමේ වටිනාකම අඩු පැත්තේ එම අඩු වටිනාකම වෙනුවෙන්. ඕන ඒකත් හයිලයිට් කරගන්න පුළුවන්. අවිනි වටිනාකම වෙනුවෙන්. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන ශේෂ පිරික්සුම මුදල් ණය හිමියෝ ලීබඩු බැංකු ණය කියලා මම ලිව්වා. වැඩි පැත්තක් ආයේ බැර පැත්ත අඩු වටිනාකම වෙනුවෙන් තමයි අවිනිශ්චිත ගිණුම කියලා එකක් ඇති වුනේ. ඊට පස්සේ අපි ඒක අවිනිශ්චිත කියලා ගිණුමක් අහලා දාගත්තා. ඔයාලත් මේක සටහන් කරගන්න අක්කාලා. මේක ලියා ගන්න ටක් ගාලා.
හරි නේද? හරි අපි ඊළඟ එකත් ලියා ගමු එහෙනම්. මේකත් ලියා ගන්න ළමයි. හරි අපි අනිත් පැත්ත පිළිවෙලට කලින් හරි. ඔයගලන්ට ඉතින් මම ලියපුවා ගැනම නොදා ඔයාට කැමති ගැන තාන්න පුළුවන්. හැබැයි අර එකක් කරපැත්තේ වෙනසෙන්න ගන්න අනිත් එක බැරපැත්තේ වෙනසෙන්න ගන්න. හැමතිස්සෙම අවිනිශ්චිතේ බිහි වෙන්නේ එකතුව අඩු පැත්තෙන් මිසක් කරපැත්තෙන්වත් බැරපැත්තෙන්වත් කියලා අපි කියන්නේ නැහැ. එකතුව අඩු පැත්තෙන් තමයි අවිනිශ්චිතේ බිහි වෙන්නේ. ඒක හොඳට මතක තියාගන්න. සටහන් හරි නේද? තියාගත්තනේ. හරි අපි එහෙනම් යන් අපේ ස්ලයිඩ් වලට එතනින් කතා කරාම හරි. ඒ කියන්නේ දැන් මේ වැරදි මෙතන වැරදි පහක් තියෙනවා. අපි මේ කතා කරන්නේ ශේෂ පිරික්සම අසමාන වෙන වැරදි ගැනනේ. දැන් ඔයාලට මම මුලින්ම කියා දුන්නා ශේෂ පිරික්සම අසමාන වෙන වැරදි කතා කරන්න කලින්ම ශේෂ පිරික්සම අසමාන වෙනකොටම අපේ බිහි වෙනවා ලෙජරේ අවිනිශ්චිතය කියලා එකක්. අන්න එහෙම අවිනිශ්චිතයක් බිහි වෙනවා. දැන් එතන ඉඳලා තමයි අපි ඉතුරු ටික කතා කරන්නේ. ශේෂ පිරික්සම අසමාන වෙන වැරදි ගැන. අපි යන් අපේ ස්ලයිඩ් එකට. මේ තියෙන්නේ ඔන්න දැන් අපි කතා කරන්නේ ශේෂ පිරික්සමේ සමානත්වයට බලපාන වැරදි ගැන. ඒ කියන්නේ ශේෂ පිරික්සම අසමාන වන වැරදි ගැන තමයි කතා කරන්නේ. බලන්න ගනුදෙනු පළවෙනි එක මේකේ පහක් තියෙනවා. පළවෙනි එක ගනුදෙනුවක දිත්ත සටහනෙන් එක් සටහනක් පමණක් සටහන් වීම. එක් සටහනක් පමණක් සටහන් වීම. උදාහරණ දීලා තියෙනවා ගෙවන ලද විදුලි ගාස්තු මම වීඩියෝ එක අයින් කරන්න පොඩ්ඩක්. ගෙවන ලද විදුලි ගාස්තු ගාණක් දාලානේ. ගෙවන ලද විදුලි ගාස්තු රුපියල් 500ක්. රුපියල් 500ක් මුදල් පොතේ පමණක් සටහන් වීම. දැන් ඔයාලට කිව්ව හැකි ළමයි විදුලි ගාස්තු ගෙවුවා නම් අපි ලියන්නේ කොහොමද කියලා මතකද කට්ටියට? විදුලි ගාස්තු ගෙවුවා නම් ලියන්නේ කොහොමද? විදුලි ගාස්තු ගිණුම හර මුදල් ගිණුම් බැර. ඔව් විදුලි ගාස්තු හර මුදල් ගිණුම් බැර. හොඳයි. විදුලි ගාස්තු හර 500යි මුදල් බැර 500යි. මෙහිම තමයි අපි හරියට විදුලි ගාස්තු ගෙවන ලියන්නේ. මුදල් පොත නැත්තම් මුදල් බැර 500යි කියලා. මෙහිම තමයි ලියන්නේ. ඊට පස්සේ බලන්න දැන් කරලා තියෙන්නේ මොකක්ද කියලා. කරලා තියෙන්නේ ගෙවන ලද විදුලි ගාස්තුව මුදල් පොතේ පමණක්. ඒ කියන්නේ මේකෙන් ලියලා තියෙන්නේ මුදල් බැර කියන එක විතරයි. මුදල් පොතේ පමණක් නේ. මුදල් බැර මුදල් කියන එකේ දාන දෙකක් ලියුණානේ. මුදල් බැර කියන එක විතරයි ලියලා තියෙන්නේ. එතකොට දැන් බලන්න මේ වැරදි අවස්ථාව දිහා ඔයගොල්ලෝ මොකද? දැන් ඔයාලට කිව්ව හැකිද මේ වැරදි අවස්ථාවේදී අඩුවක් තියෙන්නේ හර පැත්තේද බැර පැත්තේද අඩු? හර පැත්තේ. මොකද හර පැත්තේ හර කියන එක ලියලා නැත්තේ නේද? දැන් බැර පැත්තේ ලියලා තියෙනවා. ඔයාට ඒක එකපාරම තේරුම් නැත්නම් මෙහෙම කරන්න. එයා පොඩි ශේෂ පිරික්සමක් ගහන්න මෙතන. දැන් මම කරපු එක එකපාරටම තේරුම් නැත්නම් පොඩියට ශේෂ පිරික්සමක් ගහන්න මෙහෙම. හර
බැර ඔන්න ගැහුවා ශේෂ පිරික්ෂමක් කියන්නේ ගිණුමේ නම් ඉතින් ඕනේ නැහැ නේ ඔක්කොම මුදල් බැර කියන එක විතරයි තියෙන්නේ මේක විතරයි තියෙන්නේ මුදල් බැර කියන එක විතරයි තියෙන්නේ මම බැර පැත්තට ගිහිල්ලා 500 දානවා එතකොට මේක විතරයිනේ බැර දෙකෙන් තියෙන්නේ මම ඔන්න ශේෂ පිරික්ෂම තුලනය කරනවා එකතු කරනවා වැඩි පැත්ත එකතු දෙපැත්තෙම දැම්මා ඔන්න හර පැත්තෙන් වෙනස ආවා අවිනිශ්චිතය කියලා එහෙනම් ඔයාලට කියන්න පුළුවන් නේද මේ වැරදි සතහන මේ දිහා බලලා අඩුවක් තිබ්බේ කොයි පැත්තේද අර පැත්තේ කීයක් අඩුයිද 500ක් අඩුයි මේක ඔයාලට මෙහිම ශේෂ පිරික්ෂම ගහලා කියන්නත් පුළුවන් ඒ නැතුව බලලා කියන්නත් පුළුවන් මොකද හර පැත්තේ කීයක්වත් නැහැ බැර පැත්තේ 500ක් තියෙනවා හර පැත්තේ කීයක්වත් නැහැ ඒ කියන්නේ අඩු පැත්ත හර පැත්ත එන්නේ ඒක මතක තියාගන්න ඊට පස්සේ අපි වරද හදන්න යන්නේ බලන්න දැන් මේ වරද හදනකොට අපි මොකද කරන්න ඕනේ වරද හදනකොට හරි එකයි වැරදි එකයි සංසන්දනය කරනවා මේකේ දෙකක් වගේ කරද්දී තමයි තේරෙන්නේ ඔයගොල්ලන්ට ඒ නිසා අහන් ඉන්න හොඳට හරි එකයි වැරදි එකයි සංසන්දනය කරන්න යන්නේ මුදල් බැර දෙකේම හරි එහෙනම් ලියපු නැති එක ලියනවා විදුලි ගාස්තු හර කියලා විදුලි ගාස්තු හර ඔන්න ලියපු නැති එක ලිව්වා දැන් ළමයි ඊළඟ සටහන වෙන්නේ මොකද්ද දන්නවද ඊළඟ සටහන වෙන්නේ මොකක්ද දන්නවද ඔයාට මතකද මේ වැරදි අවස්ථාවේදී අවිනිශ්චිතයක් තිබ්බ හර පැත්තේ අපි දැන් මේ වරද හොයාගත්ත නේද විදුලි ගාස්තුනේ ලිව්වේ නැත්තේ කියලා එහෙනම් අපි විදුලි ගාස්තු කියන එක ලිව්වා අපි ඊළඟට කරන්නේ මේ වරද නිසා බිහි වෙලා තියෙන අවිනිශ්චිතය අයින් කරගන්න එක ඒ කියන්නේ දැන් මෙතන හර පැත්තෙන් අවිනිශ්චිතයක් තිබ්බේ ඒ හර පැත්තේ තිබ්බ අවිනිශ්චිතය අයින් කරගන්න අවිනිශ්චිත බැර කරනවා අවිනිශ්චිත බැර කරන 500ක් ඔයාලට මම කියපු එක තේරුම් නැත්නම් ඔයා මෙහිම මතක තියාගන්න ශේෂ පිරික්සුම අසමාන වන වැරදිවලදී ශේෂ පිරික්සුම අසමාන වන වැරදිවලදී ඔයා එකක් හරියට හොයාගත්තොත් අනික් සටහන වෙන්නේ අවිනිශ්චිත කියනවා. ඒක ලේසියි ඇත්තටම. ඒකයි මම කිව්වේ ඒක ලස්සන වරදක් කියලා. අර අපි එකක් හොයාගත්තොත් ඒ කියන්නේ මේ ශේෂ පිරික්සුම අසමාන වන වැරදිවලදී දිත්ත සටහනෙන් එකක් අනිවාර්යෙන්ම මේ අවිනිශ්චිත කියනවා කියලා. එකක් අනිවාර්යෙන්ම ඉන්නේ අවිනිශ්චිත කියනවා කියලා. මොකද මේ අවිනිශ්චිතය අයින් කරන්නේ වරද හදනකොට අවිනිශ්චිතය අයින් කරන්න ඕනේ. මේ අවස්ථාවේදී වරද අඩුවක් තිබ්බේ අර පැත්තෙන් 500ක ඒ හර පැත්තේ ලියවෙච්ච නැති එකක් ලිව්වා විදුලි ගාස්තු හර කියලා. ඊට පස්සේ අවිනිශ්චිතේ තියන් ඉඳලා වැඩක් නැහැ නේ ඒක අයින් කරලා දානවා. එහෙනම් අවිනිශ්චිතය අයින් කරන අවිනිශ්චිත බැර කරනවා. එහෙමයි කරන්නේ. අපි මේකේ තව උදාහරණ දෙකකට තුනකට යනකොට වට මේක තේරෙයි. එකකින්ම තේරෙන්නේ නැහැ ඉතින්. පළවෙනි පාරනේ. අපි මේක ලියාගමුද? ලියන පොතේ අද දිනේ දාලා අනුමාතිකාවක් ලියලා ලියාගමු. මේක තව පාරක් අපි කතා කරමු මේක. මේක ලියාගන්නකො. කීපයක් කතා කරද්දි මේකේ තියෙන නුරු ගතිය ඇයි ඔයගොල්ලන්ගේ? මොකද හැම එකෙම තියෙන්නේ මේ කතාවම තමයි. දැන් කලින් එකයි මේකයි බැලුවම සමහරට පැටලෙන්නත් පුළුවන්. මොකද කලින් එකේදී ඔයාට ඔන්න මම කලින් එකත් පොඩ්ඩක් පෙන්නන්න මේක දාලා දැන් බලන්න මේ කලින් වෙච්ච වැරදි කලින් වෙච්ච වැරදි වල ගත්තොත් බලන්න හරයි බැරයි සමානයි මේ හරත් 1000යි බැරත් 1000යි මේ බලන්න අවරණ හරත් 3000යි බැරත් 3000යි මේ ඒකෙදි ශේෂ පිරික්සම සමානයි මේ මම වෙන එකක් දාලා පෙන්නන්නම් ඕන මේ බලන්න මේ වෙදි වැරදිය මේ තියෙන වැරදිකේදී හරත් 5000යි බැරත් 5000යි හැබැයි මතක තියාගන්න අපි මේ දැන් කතා කරන්නේ ශේෂ පිරික්සම අසමාන වෙන වැරදිනේ මේකෙදි හරයි බැරයි වෙනස් ඔයා ඒකෙදි අඩු පැත්ත හොයා ගන්න ඕනේ. මේකේ නම් බැර පැත්තේ 500 තියෙනවා හර පැත්තේ 75ක්වත් නැහැ. ඒ කියන්නේ අඩු පැත්ත හර පැත්ත. හර පැත්තෙන් අඩුවක් තියෙනවා කියන්නේ අවිනිශ්චිතයක් තියෙනවා. ඒක අයින් කරන අවිනිශ්චිත බැර කළා. නේ? ඒක අයින් කරන අවිනිශ්චිත බැර කළා. ලියපු නැති එක ලිව්වා. හරි ලේසි ඉතින් ඒකේ. ලියා ගන්නකො මේ ඔක්කොම ටික ලියා ගන්න ඕනේ. මේක ලියාගන්න ලියන පොතේ අද දිනේ දාලා අනුමාත්‍රිකාවක් විදියට ශේෂ පරීක්ෂමේ සමානත්වයට බලපාන වැරදි කියලා දාලා අංක 1 දාලා නිදසුන ඒක ලියාගන්න.
හරි නේද? මේකේ හැම එකටම මට අර කලින් වගේ නිවැරදි කරන ආකාරය කියන්න අමාරුයි. මොකද ගොඩාක් විස්තරාත්මකව කියන්න සමහර තැන්වලදී මම නමුත් මේකට එහෙම කියන්න. ඒක කියා දෙන්න හොඳ නෑ හැබැයි. ඔයගොල්ලෝ තනි කරන්න ඕන එකක් නේ. අවශ්‍යයි තරුවක් දාලා ලියා ගන්න මේක කෙටියෙන් ගලපන විදිය. මෙවැනි වැරදි මෙවැනි වැරදි මෙවැනි වැරදි නිවැරදි කිරීමේදී සටහන්ව නොමැති ditth සටහනේ සටහන ඒ ආකාරයටම ලියා අනෙක් සටහන ලෙස අවිනිශ්චිත ගිණුම ලිවීම ප්‍රමාණවත්ය. බලන්න. මෙවැනි වැරදි නිවැරදි කිරීමේදී සටහන්ව නොමැති ditth සටහනේ සටහන ඒ ආකාරයටම ලියා අනෙක් සටහන ලෙස අවිනිශ්චිත ගිණුම ලිවීම ප්‍රමාණවත්. බලන්න මං කිව්ව කතාව හරිද කියලා. සටහන් වෙලා නැත්තේ විදුලි ගාස්තු හර කියන එකනේ. ඒක ඒ විදිහටම ලියනවා විදුලි ගාස්තු හර කියලා. ලියලා අනෙක් සටහන ලෙස අවිනිශ්චිත ගිණුම ලියනවා. බලන්නකෝ ඒකනේ කතාව. සටහන් වෙලා නැති එක ඒ විදිහටම ලියලා අනිත් එක විදිහට අවිනිශ්චිත ගිණුම ලියනවා. ඒක තමයි කරන්නේ. ඒකත් අරුවක් දාලා ලියා ගන්න. හරි නේද? තව කෙනෙක් ක්ලියර් වුණ එකම මම අනිත් එකට යන්නම්. තව කෙනෙක් ඉවර නම් කියන්න. එක්කෙනෙක් නම් මට හරි කියලා එවලා තියෙනවා මෙසේජ් එකක්. හරි වගේනේ. ඔයගලන්ට දැන් ඊළඟ එකේනොත් තේරුම් නැත්නම් දැන් එකක් අපි කරානේ. තව එකක් අපි ලියමු. ඒකත් තේරුම් නැත්නම් දැන් කාට හරි එක්කෙනෙක් උනත් කමන්නේ තේරුම් නැත්නම් තේරුම් නැහැ කියලා කියන්නේ අපි තව පාරක් කතා කරමු. වෙන උදාහරණයක් කරගෙන කතා කරමු. මේ වයින්. හරිද? බලමු ඊළඟ එකට ගිහිල්ලා. දෙවෙනි එක. 5යි තියෙන්නේ මේකේ. මම වීඩියෝ එක අයින් කරලා ඉන්නා. බලන්න දෙවෙනි එක. අනුදෙනුවක ditth සටහනෙන් එක් සටහනක් නිවැරදිව ලියා. බලන්න කතාව. එක් සටහනක් නිවැරදිව ලියා. එක් සටහනක් නිවැරදිව ලියා. අනෙක් සටහනේ වටිනාකම වරදවා සටහන් කිරීම. එකක් හරියට ලියලා අනිත් එක වරද්දලා. බලන්නකෝ කතාව. මිනිත්තු 3ක් තියෙනවා මෙන්න. ගෙවන ලද 2000ක ණය පොලිය. මුදල් පොතේ නිවැරදිව සටහන් කර ඇතත් ණය ඔයාගෙන් මම ඇහුවොත් මේක හරියට ලියන්නේ කොහොමද කියලා ඔයා කොහොමද කියන්නේ? 2000ක ණය පොලිය ගෙවුවා නම් කොහොමද ලියන්නේ? වෙයිද කියන්නේ? 2000ක ණය පොලිය ගෙවුවා නම් හරියට ලියන්නේ කොහොමද? ණය පොලී හර 2000යි මුදල් බැර 2000යි කියලා නේද? මෙහෙමනේ ලියන්නේ. මුදල් පොත නැත්තම් මුදල් බැර 2000යි කියලා තමයි ලියන්නේ. දැන් බලන්න මොකක්ද කරලා තියෙන්නේ කියලා. දැන් කරලා තියෙන්නේ නැත්තම් වෙලා තියෙන්නේ මොකක්ද බලන්න. වෙලා තියෙන්නේ මුදල් පොතේ නිවැරදිව සටහන් කර ඇතත්. මුදල් පොතේ හරියට ලිව්වත් ණය පොලී ගිණුම ලියලා තියෙන 200ක් විතර. ඒ කියන්නේ මේක ලියද්දී දැන් ණය පොලී ගිණුම ලියලා තියෙන 200යි. නේ? ණය පොලී ගිණුම 200යි. හැබැයි මුදල් එකේ වැරදි නෑ. මුදල් එක හරි. මුදල් බැර 2000ම තමයි. දැන් බලන්නකෝ අර මම කලින් කිව්වා වගේ මේකේ වැරදි සටහන දිහා වැරදි එක දිහා බලන්න වැරදි එකේ අර පැත්තේ 200යි තියෙන්නේ. බැර පැත්තේ 2000යි තියෙන්නේ. දැන් ඔයාලගෙන් කාටද කිව්ව හැකිද? අවිනිශ්චිතයක් තියෙන්නේ කොයි පැත්තෙන්ද කියලා
අවිනිශ්චිතයක් තියෙන්නේ කොයි පැත්තෙන්ද කීයක්ද කියලා කිව්ව හැකිද? මේ වරද්දේදී? අර පැත්තෙන් 1800ක්. අන්න හරි. හර පැත්තෙන් 1800ක් නේ. හොඳයි. මට උත්තර එවලක් තියෙනවා. මම දැන් මෙසේජ් එක දැක්කේ. හරි. හර පැත්තෙන් 1800ක තියෙනවා. ඔයාට ඒක එහෙම කෙලින්ම බලලා ගන්නත් පුළුවන්. මොකද හර පැත්තේ 200යි බැර පැත්තේ 2000යි. ඒ කියන්නේ අඩු පැත්තක් තියෙන්නේ හර පැත්තේ 1800ක. නැත්නම් අර මම කලින් කිව්වා වගේ ශේෂ පිරික්සුමක් පොඩ්ඩක් ගහලා බලන්න. එහෙම තියුණු දෙක කැහුවා. හර පැත්තේ තියෙනවා ණය පොලී කියලා 200ක්. බැර පැත්තේ තියෙනවා මුදල් කියලා 2000ක්. එහෙනම් මම මෙහෙම දාලා බැලුවොත් එහෙම ඔබට තේරෙනවා වැඩි පැත්ත එකතුව දෙපැත්තෙම දැම්මොත් එහෙම හර පැත්තෙන් එනවා වැඩි පැත්ත එකතු වීම දැම්මම හර පැත්තේ ඉන්න 1800ක්. අවිනිශ්චිතයක් එනවා හර පැත්තෙන් 1800ක් කියලා. සංකීර්ණ වෙනවා. ඒක අර දන්නේම නැත්තම් තේරෙන්නේම නැත්තම් මේ වගේ එකට යනවා මිසක් ඒ වගේ එකට යන්න එපා. මේක තරදරයි. මෙහෙම ගන්න එක. ඉතින් ඔයාලට මේකෙම බලන්න. හර පැත්ත 200යි බැර පැත්ත 2000යි. ඒ කියන්නේ අඩුවක් තියෙන හර පැත්තේ 1800ක කියලා හොයාගන්න. හරි. මම මේක ඇහෙව්වා. දැන් බලන්න ඕගොල්ලන්ට කාට හරි කෙනෙකුට මම කියන්න කලින් මේක නිවැරදි කරලා කියන්න පුළුවන්ද කියලා? පුළුවන් නම් කවුරුහරි කෙනෙක් මම කියන්න කලින් කියන්න බලන්න. ණය පොලිය හර 1800යි අවිනිශ්චිත ගිණුම් බැර 1800. හරි. හරියටම හරි. හොඳයි. දැන් ඒ කිව්වේ උත්තරේ හරි. ඉතින් මම කැමති අනිත් අයත් ඒ විදිහට උත්සාහ කරනවා නම් වැරදුනට කමක් නැහැ. වැරදුනත් කමක් නැහැ. හරියට කමක් නැහැ. මම මුකුත් කියන්නේ නැහැ. ඔයගොල්ලෝ උත්සාහ කරන්න ඕනේ. මම කැමතිම උත්තර කියනවට. හරි. එතකොට බලන්න දැන් මේකත් බලන්න හරි එකේ තියෙනවා ණය පොලී හර 200යි මුදල් බැර 200යි. බලන්න දෙකේම මුදල් බැර හරි නේ. හරිනේ ඒක. ඊට පස්සේ බලන්න ණය පොලී හර 200 ඉඳලා ණය පොලී හර 2000ට යන්න නම් ණය පොලී තවදුරටත් මොකද කරන්න ඕනේ? හර කරනවා 1800ක්. ණය පොලී හර කරනවා 1800ක්. ඔයාට මතක ඇති මම මේක පටන් ගද්දිම කිව්වා හර පැත්තෙන් 1800ක අවිනිශ්චිතයක් තිබ්බ කියලා. ඒක අයින් කරන්න අවිනිශ්චිත බැර කරනවා. හර පැත්තේ තිබ්බ අවිනිශ්චිතය අයින් කරන්න අවිනිශ්චිත බැර කරනවා. නේ? 1800ක්. මම කලින් ගාන ආයෙ පාරක් දාන්නම්. මේක බලන්න. ගෙවන ලද විදුලි ගාස්තු 500ක් මුදල් පොතේ පමණක් ලිව්වලු. මේක හරියට ලිව්වනම් ලියන්නේ විදුලි ගාස්තු හර 500යි මුදල් බැර 500යි. නමුත් දීලා තියෙන්නේ මුදල් පොතේ විතරයිනේ. ඒ කියන්නේ මුදල් බැර 500 විතරයි. ඒ කියන්නේ බැර පැත්ත විතරයි තියෙන්නේ. හර පැත්තේ නෑ කියන්නේ අවිනිශ්චිතයක් තියෙනවා 500ක හර පැත්තේ. ඒක අයින් කරන්න අවිනිශ්චිත බැර කළා ලියපු නැති එක ලිව්වා. ඒකයි ඒකේ දුන්නේ. මේ 1800යි ලියලා තිබ්බේ. ඉතින් ණය පොලී හර 100 ඉඳලා ණය පොලී හර 2000ට යන්න නම් ණය පොලී තවදුරටත් හර කළා ඒක අයින් කරන්න අවිනිශ්චිත බැර කළා 1800ක්. මේකත් ලියාගමු. අංක 2 කියන තැන ඉඳලම ලියන්නේ උඩ ඉඳලම මම ඒකටත් කෙටියෙන් ගන්න පුළුවන් විදිහට ලිව්වා. නමුත් මේක ගාන පරිදි වෙනස් වෙනවා. මොකද මේකෙදි ළමයි දැන් අපි කතා කළේ ණය පොලී 2000ක් 200ක් විදිහට සටහන් වෙච්ච අවස්ථාවනේ. මේක අනිත් පැත්ත වෙන්නත් පුළුවන්. 2000 කියන ණය පොලිය 20000ක් විදිහට සටහන් වෙන්නත් පුළුවන්. ඒක නිසා මේක අපිට අර 100%ක් හරියටම කියන්න බෑ. මොකද අඩුවෙන් ලියවෙන්නත් පුළුවන්, වැඩියෙන් ලියවෙන්නත් පුළුවන්. ඉතින් මම ඒකට ගැලපෙන්න ඔයාලට තරුවක් දාලා මෙතන ලිව්වා. මෙවැනි වැරදි නිවැරදි කිරීමේදී අඩුවෙන් හෝ වැඩියෙන් දැන් මේ ගාන නම් අඩුවෙන් වෙලා තියෙන්නේ. අඩුවෙන් හෝ වැඩියෙන් සටහන අදාළ පරිදි හර හෝ බැර කරන. ඒක අදාළ පරිදි හර හෝ බැර කරන්න. මේක න ණය පොලී හර 200 නම් ණය පොලී හර 2000ට නම් ණය පොලී හර කළා. අදාළ පරිදි හර හෝ බැර කර. අනෙක් සටහන ලෙස අවිනිශ්චිත කිරීම ලිව්වා නම් හරි. මේ වැරදිලා තියෙන විෂයත්වය තමයි හැම වරදකදීම අවිනිශ්චිත ගිණුම කියලා අනිවාර්යෙන්ම එනවා. හැම වරදකදීම එනවා මේ ශේෂ පිරික්සම අසමාන වෙන වැරදි වෙලා තියෙනවා. ලියාගමු මේකට ටක් ගාලා.
ලියාගත්තා නම් කියන්න. දෙන්නෙක් වගේ ඉවර වෙච්ච ගමන් මම ඊළඟට යනවා. කාට හරි අපැහැදිලි නම් ඒකත් කියන්න එතකොට. මම මේ කියා දෙන එක පැහැදිලි නැත්නම් පොඩ්ඩක් ඒ කියන්නේ මේ කැඩි කැඩි වගේ ඇහෙනවනම් කියන්න මම ඒක දෙතුන් පාරක් හරි කියලා ඒක කියා දෙන්න. එකක් වහිනවා වගේ මේ පැත්තට. හරි නේද? ඔන්න මට දෙන්නෙක් මේ වෙලා තිනවා හරි කියලා. හරි මං ඊළඟට යන්න. ලියාගත්තනේ කට්ටිය. යනවා ඊළඟට. ලියාගන්න බැරුව ගියොත් කියන්නේ කවුරුද කෙනෙක්. හරි. අහයි තියෙන්නේ. දැන් අපි දැනටමත් දෙකක් ඉවරයි. බලමු තුන්වෙනි එක. ඉතින් ළමයි ඔයාලට මේ ඔක්කොම වැරදි වර්ග තියෙන්නේ කීයද? අහයි නෙමෙයි. ඔක්කොම තියෙනවා 9ක්. හරිද? ඔක්කොම 9යි. අපි ගිය සතියේ කතා කළා ශේෂ පිරික්සම සමාන වෙන වැරදි 4ක්. අද කතා කරන්නේ ශේෂ පිරික්සම අසමාන වෙන වැරදි 5ක්. ඔක්කොම තියෙන්නේ ඒතකොට 9යි. ඔක්කොම තියෙන්නේ 9යි. හරිද? ඔක්කොම 9යි තියෙන්නේ. එතකොට මේ 9න් පේපර් එකේ ඉන්නේ 3යි. මේ 9න් 3යි එන්නේ. හැබැයි එකෙන් හැමදාම වගේ ඇවිල්ලා තියෙන අර හැමදාම වගේම ඇවිල්ලා තියෙන අර සම්පූර්ණයෙන්ම සටහන් නොවීම කියන එකක් ඇවිල්ලා තියෙනවා හැමදාම වගේ. අර අපි කලින් කතා කරේ සම්පූර්ණයෙන්ම සටහන් වෙච්ච නැති ඒවා. අද නෙමෙයි. කලින් දවසේදී ගනුදෙනුවක් සම්පූර්ණයෙන්ම සටහන් වුන්නේ නැහැ කියලා ඒක ඇවිල්ලා තිනවා. ඒ කියන්නේ ඒක මේ පාරත් සාමාන්‍ය පෙළ පේපර් එක ඒකෙන් සම්භාවිතාවක් තියෙනවා. ඊට අමතරව අනිත් අටින් දෙකක් බලා ගන්න වෙනවා. ඉතින් එහෙම දන්නේ නැහැනේ කෝකේද කියලා ඔක්කොම බලා ගන්න වෙනවා. ඉතින් මේ ටික පුළුවන් නම් ඔයාගේ මේකේ ලකුණු ටික ගන්න හැකියි. බලමු අපි අංක 3 ගනුදෙනුවක දිත්ත සටහන ගිණුම් දෙකේම එකම පැත්තේ සටහන් වීම. තවත් ලස්සන වරදක් තමයි අපි කතා කරන්නේ. බලමුනේ. ගනුදෙනුවක දිත්ත සටහනෙන් ගිණුම් දෙකේම එකම පැත්තේ. ගිණුම් දෙකේම එකම පැත්තේ සටහන් වීම. ලස්සන වරදක් වෙන්නේ මෙතනදී. බලමු. මේක හරියට ලියවනම් ලියන්නේ මෙහෙමයි. ලද වට්ටම රුපියල් 1000ක් ගිණුම් දෙකේම හරට සටහන් වීම. අපි ලද වට්ටම් කොහමද ලියන්නේ? කාටද කිව්වද ලද වට්ටම් ලියන විදිය? කියන්න බෑ ලද වට්ටම් කොහමද ලියන්නේ කියලා. අපි දැන් කලින් පාඩම කතා කරන්නේ මුදල් පොත පාඩමේදී කතා කළා මේවා. ලද වට්ටම් විතරක් ලියන්නේ කොහොමද? මම උදව්වක් කරන්න ලද වට්ටම් නිසා ණය හිමිය අඩු වෙනවා. ලද වට්ටම් කියන ආදායම වැඩි වෙනවා. කොහොමද මේක කියන්නේ? ලද වට්ටම් නිසා වෙන්නේ ණය හිමියෝ නම් අඩු වෙනවා. ලද වට්ටම් නම් වැඩි වෙනවා. ණයහිමි හර ලද වට්ටම් බැර අන්න හරි. ණය හිමි ගිණුම හර වෙනවා. ලද වට්ටම් ගිණුම බැර වෙනවා. එහෙමයි වාර්තා කරන්න. හොඳයි. ණය හිමි හර වෙනවා 1000ක්. ලද වට්ටම් බැර වෙනවා 1000ක්. මෙන්න මෙහිමයි ලද වට්ටම් ගිණුම්ගත වෙන්නේ. දැන් මේ ඔයාව බලලා තියාගන්න මොකද මේවා පේපර් එකේ එනවා. එනවා නෙමෙයි එන්න පුළුවන්. හරි ඊට පස්සේ බලන්න දැන් වෙලා තියෙන වැරදි එක මොකක්ද? මේකේ වරද නම් හැමෝටම පුළුවන්. මොකද වෙලා තියෙන්නේ? ලද වට්ටම ගිණුම් දෙකේම හරට ලියලා. ඒ කියන්නේ මොකක්ද? ණය හිමියත් හර 1000යි ලද වට්ටමත් හර 1000යි. මේ බලන්නකෝ වෙලා තියෙන දේ. මේක ඇත්තටම ලස්සන වරදක්. දැන් කාට හරි කිව්වේ හැකිද? පුළුවන් නම් කියන්න. අවිනිශ්චිතයක් තියෙන්නේ කොයි පැත්තෙන් කීයක්ද කියලා? ඔන්න ප්‍රශ්නේ. දැන් අවිනිශ්චිතේ තියෙන්නේ කොයි පැත්තෙන් කීයක්ද? බැර පැත්තෙන් 1000ක් බැර පැත්තෙන් හරි 1000ක් නන් නෙමෙයි. මේක ලස්සන වරදක්. බැර පැත්තෙන් තමයි අවිනිශ්චිත වෙන්නේ. මොකද හර පැත්තේ ලියලා තියෙන්නේ. බැර පැත්ත තමයි අඩුවක් තියෙන්නේ. හැබැයි 1000 නෙමෙයි. වැරදි කියන්න උත්සාහයක් ගන්න පුළුවන් 1000 නෙමෙයි කියලාත් කිව්වොන්න මම. 2000. ඔව් බලන්නකෝ මේ බලන්න. හර පැත්තේ 1000ක් තියෙනවා ආයේ 1000ක් තියෙනවා. ඒ කියන්නේ බැර පැත්තේ අඩුයිනේ 2000. මම මෙතනදී කතා කරන්නේ හරි වැරද්ද ගැන නෙමෙයි ළමයි. මම මෙතන කතා කරන්නේ අඩුව කීයද කියලා. වරද හදන එක පස්සේ කරමු අපි. වරද හදන එක කරන්නේ පස්සේනේ. අපි මෙතනදී කතා කරන්නේ අඩුව තියෙන්නේ කොයි පැත්තෙන්ද කීයක්ද කියලා. ඒක තේරුම් නැත්නම් අග්ගාලන ශේෂ පරීක්ෂම ගහලා බලන්න. එහෙම ගහලා බලන්න. හර පැත්ත තියෙනවා ඔන්න හර පැත්ත තියෙනවා. මේක ලියලා බලන්න. ණය හිමියා හර වෙලා තියෙනවා. ඔන්න ණය හිමි කියලා හර පැත්තේ 1000යි. ලද වට්ටම් කියලාත් හර පැත්තේ ලියලා තියෙන්නේ 1000යි. දැන් බලන්න මේක එකතු කළා නම් හර පැත්තේ එකතුව 2000ක් වෙනවා. බැර පැත්තේ ඒ එකතුවම දැම්මා නම් වෙනස එනවා කීයක්ද?
2000ක් මේ බණ්ඩු අවිනිශ්චිත ඇවිල්ලා තියෙන්නේ බැර පැත්තෙන් 2000කනේ. දැක්කද? මේක ලස්සන වරදක් කිව්වේ ඒකයි. එකම ගනුදෙනුව එකම ගනුදෙනුවා ගිණුම් දෙකේම එකම පැත්තෙන් ලියුණොත් තමයි දෙගුණයක් තමයි සටහන් වෙන්න ඕනේ. බලන්නකෝ මේ. එතකොට මේ අවස්ථාවේදී අවිනිශ්චිතයක් තියෙනවා බැර පැත්තෙන් 2000ක. මේක නිවැරදි කරන්නේ මෙහෙමයි. ඒකයි වැරදි කියලා සංසන්දනය කරනකොට ණය හිමිහර ඒක අවුලක් නැහැ. ලද වට්ටම් පරදා හිඳන් ලද වට්ටම් බැර 18 යද්දී ලද වට්ටම් පරදා හිඳලා ලද වට්ටම් බැර 18 යනකොට ලද වට්ටම් කීයක් බැර කරන්න ඕනේද? මේක හරියට අර සංඛ්‍යා රේඛා ඔයගොල්ලෝ 10 වසරේදී තියෙන නේද පාඩමක් අසමානතා කියලා. අසමානතා පාඩමේදී මෙහෙම තියෙනව නේද? බිඳුව 1 2 3 කියලා මෙහෙම තියෙන්නේ. ඊට පස්සේ මේ පැත්තේ තියෙනවා 1 2 3 කියලා ඍණ. හරි. දැන් ඔයගෙන් කිව්වොත් එහෙම මෙන්න මේ ඍණ 1 ඉඳන් ධන 1ට යන්න කියලා කිව්වොත් ඔයා එකක් එකතු කළාට හරියන්නේ නැහැ නේ. දෙකක් එකතු කරන්න ඕනේ. ඒ වගේ තමයි. ලදවට අරදා හිඳලා ලදවට්ටම් බැර 18 යද්දි. කියන්නේ මේ ඍණ 1ක ඉඳලා ධන 1ට යද්දි එකක් එකතු කළාට හරියන්නේ නැහැ. දැන් ලදවට්ටම් අර 10 තියෙද්දි ලදවට්ටම් බැර කළොත් 1000 අර කරපු එකට බැර කරපු එක කැපිලා යනවා. ඇත්තටම බැර වෙන්න ඕන නම් ලදවට්ටම් බැර වෙන්න ඕනේ 2000. බලන්නකෝ. ඍණ 1 ඉඳන් ධන 1ට යන්න නම් එකක් එකතු කළා හරියන්නේ නැහැ. දෙකක් එකතු කරන්න ඕනේ. ඒ වගේ දෙයක් තමයි මෙතනදී වෙන්නේ. මේ ඒ අනුව අපිට මේක ලියන්න පුළුවන් වට්ටම් බැර කීයද 2000යි. ලස්සනයි මේ වරද. ලද වට්ටම් නම් බැර වෙනවා 2000. ලද වට්ටම් නම් බැර. මොකද ලද වට්ටම් අර 1000 ඉඳලා ලද වට්ටම් බැර 1000ට යන නම් ලද වට්ටම් බැර වෙන්න ඕනේ 2000. ඊට පස්සේ ඔයා දන්නවා අවිනිශ්චිතයක් ඉද බැර පැත්තෙන් 2000ක කියලා. මේ මෙතන පේන්න තියෙනවනේ. ඒක අයින් කරන්න අවිනිශ්චිත අර කරනවා. මෙතන හැමතිස්සෙම කරන්නේ අවිනිශ්චිත ඉවත් කරන්න කරන දේ. බැර පැත්තෙන් තියෙන එක අයින් කරන්න අර කරනවා. 2000ක් නේ. මෙන්න මේකයි වාර්තා වෙන්න ඕනේ. හරි මේක තේරුම් නැත්නම් මට තව පාරක් කවර කෙනෙක් මැසේජ් එකක් හරි දාන්න. ඊට පස්සේ මම මේක ආයෙ පාරක් වෙන ගනුදෙනුවක් ලියලා කියා දෙන්න මෙතනම. තේරුම් නැත්නම් තේරුම් නැහැ කියලා මැසේජ් එකක් දාන්නකො මම තව ගනුදෙනුවක් ලියලා මෙතන කරන්න. මේකත් ලියා ගන්න ඕනේ. මම ඒකත් හොයන විදිය ලිව්වා. මෙවැනි වැරදි නිවැරදි කිරීමේදී වැරදියට සටහන් වූ සටහනේ දෙගුණයක්. ඉතින් බලන්න. වැරදියට සටහන් වෙච්ච එකේ දෙගුණයක් අර හෝ බැර කරා. ඒ කියන්නේ සුදුසු පරිදි අර හෝ බැර කරන්න ඕනේ. අනෙක් සටහන ලෙස අවිනිශ්චිත ගිණුම ලිවීම ප්‍රමාණවත්ය කියලා. හරි. හරි මට වෙවලා තියෙන මැසේජ් ටික මම දැන් දැක්කේ. ආයෙ කියා දෙන්නකලු තේරෙන්නේ නැහැ සර් ඒක. සර් තව උදාහරණයක්. හරි කියා දෙන්න. මේක ලියාගමු ඊට පස්සේ කියා දෙන්නම්. මේක මකලා තමයි කියා දෙන්න ඕනේ ඒකයි. කියා දෙන්නම් මේ ලියා ගන්නකො මේක මුලින්ම. ඊට පස්සේ ආයෙ කියා දෙන්නම්. වෙන එකකින් කියා දෙන්න. මේක ලස්සනයි කියන්නේ හේතුව තමයි මේකේ දෙගුණයක් ඉන්නේ ළමයි. තව එකක් බලමු මේක මුලින්ම ලියාගෙන ඉන්නකො.
එක්කෙනෙක් හරි කියනවා තව එක්කෙනෙක් ඉවර වෙච්ච ගමන් මම කරන්නම්. අපි තව උදාහරණයක් කතා කරමු. උදාහරණ දෙකක් කතා කරමු ඉවරනේ කතාව. හරි කියලා තව කෙනෙක් කියවලා තිනවා. හරි අපි එහෙනම් බලමු මේකේ තව එකක් කතා කරමු. මේක ඔන්න ඔහෙ තියෙද්දිම මම අනිත් තැනට ගොඩකින් බලන්න ඊළඟට මොකක්ද තියෙන්නේ. වැඩිපුර එකක් නැද්ද? මෙතන තියෙන වැඩිපුර එකක්. හරි. අපි මෙතන තව එකක් බලමු. මම මෙතන ලියන්නම්. අපි ගම්මුකෝ ණයට විකුණු. ණයට විකුණුම් රුපියල් 5000ක්. ණයට විකුණුම් රුපියල් 5000ක් ගිණුම් දෙකේම අරට සටහන් කර ඇත. නෑ මම මේක ලියන්න බැරට කියලා. දැන් කලින් එකත් අරගෙන තිබ්බේ. ගිණුම් දෙකේම බැරට සටහන් කර ඇත. හරි. දැන් බලමු මේක හරියට ලියවනම් ලියන්නේ කොහොමද? වෙලා තියෙන වරද මොකක්ද? කොහොමද මේක නිවැරදි කරන්න කියලා. හරි. ණයට විකුණුම් අපි සාමාන්‍යයෙන් ලියන්නේ ණය ගැති ගිණුම හර. ණය ගැති හර 5000 sorry. අපි ණයට විකුණුම් සාමාන්‍යයෙන් ලියන්නේ ණය ගැති ගිණුම හර විකුණුම් ගිණුම බැර කියලා. ඔන්න ප්‍රශ්නයක් නැතුව මං හරි එක ලිව්වා. ඔයාටත් මේක හිතා ගන්න පුළුවන් නේ. ණයට විකුණුම් ලියන්නේ මෙහෙමයි. ඊට පස්සේ වෙලා තියෙන වැරදි එක මොකක්ද? ගිණුම් දෙකේම බැරට ලියලා තියෙන්නේ. ඒ කියන්නේ ණය ගැති ගිණුමත් බැර, ණය ගැතියත් බැර 5000යි විකුණුම් ගිණුමත් බැර 5000යි. මෙහෙමයි ලියලා තියෙන්නේ. එකම බැර. හරි. දැන් ඔයාට පුළුවන් මේ වැරදි අවස්ථාවේදී බලන්න අඩුවක් තියෙන්නේ කොයි පැත්තද කියලා. එකපාරටම තේරෙන්නේ නැත්නම් ශේෂ පිරික්සමකට යන්න. අර පැත්ත බැර පැත්ත. ණය ගැති කියලා බැර පැත්තේ තියෙනවා 5000ක්. මම සම්පූර්ණ වචනේම ලියන්න ඕනේ නැහැනේ. විකුණුම් කියලා බැර පැත්තේ තියෙනවා 5000ක්. ඔයා මේක තුලණය කරා නම් එහෙම එකතු කරගත්තා නම් එහෙම වැඩි පැත්තක් තියෙන්නේ කොයි පැත්තේද? බැර පැත්තේ. ඒ පැත්ත එකතුවම අනිත් පැත්තේ දාලා අනිත් පැත්තේ දාලා ඉවර වෙලා වෙනස විදියට හඳුන ගන්නවා 10000. මෙන්න මෙහෙම. ඒකට ලියනවා අවිනිශ්චිතය කියලා. එහෙනම් ඔයාලට තේරෙනව නේද? මේ අවස්ථාවේදී අවිනිශ්චිතයක් තියෙන්නේ කොයි පැත්තෙන්ද කියලා. මේ අවස්ථාවේදී අවිනිශ්චිතයක් තියෙන්නේ කොයි පැත්තෙන්ද? මේ අවස්ථාවේදී අවිනිශ්චිතයක් තියෙන්නේ හර පැත්තෙන් 10000කනේ. හර පැත්තෙන් 10000ක තමයි අවිනිශ්චිතයක් තියෙන්නේ. එතකොට කොහොමද මේක නිවැරදි වෙන්නේ? බලමු අපි. හරි. හර පැත්තෙන් 10000ක අවිනිශ්චිතයක් තියෙනවානේ. ඔයාලට මෙතනින් ගන්නත් පුළුවන් නැත්නම් බලන්න. දෙකම තියෙන්නේ බැරටනේ. එහෙනම් අඩුවක් තියෙන්නේ හර පැත්තෙන් 10000ක කියලා හඳුන ගන්න ඕනේ. ඊට පස්සේ දැන් බලන්න මේක නිවැරදි කොහොමද කියලා. මේක නිවැරදි කරන්නේ කොහොමද කියලා බලන්න. හරි. දැන් බලන්න ණය ගැති බෑ සංසන්දනය කළොත් විකුණුම් බැර එක හරි. ඒක හරිනා ණය ගැති හර 5000ට යන්න නම් ණය ගැතිය මොකද කරන්න ඕනේ? ණය ගැති බැර 5000 ඉඳලා අර 5000ට යන්න නම් ණය ගැතිය අර කරන්න ඕනේ 5000ක්. එහෙම කරපු ගමන් අර බැර කරපු එකට හර කරපු එක කැපිලා යනවා. ඇත්තටම හර වෙන්න එපා. ඒක නිසා ණය ගැතිය තව 5000ක් හර කරන්න ඕනේ. අනුව ණය ගැතිය හර වෙන්න ඕනේ ඔක්කොම 10000යි. ඔයා හිතලා බලන්නකෝ. ණය ගැති බැර 5000 ණය ගැතිය හර 5000ක් වෙනව නේද කියලා. ණය ගැති බැර 5000 ඉන්නකොට අපි ණය ගැතිය හර 10000ක් දැම්මොත් එළිම ණය ගැතිය මේ අපේ ගානේ හර පැත්තෙන් අවිනිශ්චිතයක් තිබ්බනේ. ඒ අවිනිශ්චිතය අයින් කරන්න. අවිනිශ්චිත බැර කළා නම් හරි 10000ක් නේ. 10000ක අඩුවක් නේ තිබ්බේ. ඒක අයින් කරන්න. මේ විදියට. හරි. මේකත් මේ විදිහට කරන්නේ මම උදාහරණයක් මේක ලියා ගන්න අවශ්‍ය නැහැ. මම තව උදාහරණයක් ලියන්නම් ස්ක්‍රීන් එකේම මේ එක පැත්තක් මකලා ඕගොල්ලෝ මට ඒකට උත්තරයක් දෙන්න බලන්න. හරිද? මම මෙතන මේක මකලා මේක පැත්තක් මකන්නම් කාට හරි ලියා ගන්න ඕන කෙනෙක් ඉන්නවනම් ලියා ගන්න පුළුවන්. එතකොට මම එක පැත්තක් මකලා තව උදාහරණයක් ලියන්න මට ඕගොල්ලෝ ඒකට උත්තරයක් දෙන්න පුළුවන් විදියට.
හරි ඔන්න මම ලිව්වා හරි එකක් ලිව්වා වැරදි එකක් ලිව්වා. දැන් මට කියන්න බලන්න. අවිනිශ්චිත ගිණුම හර 700යි විදුලි ගාස්තු ගිණුම් බැර 700යි ළඟින් ගියා. විදුලි අප ගාස්තු ගිණුම 700යි අවිනිශ්චිත ගිණුම බැර 700යි නෑ. ඒකත් කලින් එකම නේද කිව්වෝ දෙන්න මේ එකම එක කිව්වා. මේක ඒක අනිත් පැත්ත මම කිව්වේ හරිද? ඒක නෙමෙයි උත්තරේ. කොහොමවත් ඒක නෙමෙයි උත්තරේ. මට උත්තරේ එවලා තියෙනවා බලන්න. නෑ. ඔයගොල්ලෝ කට්ටිය පටලගෙන ඉන්නේ වැඩි. මට එකම උත්තරේ කට්ටියම එවන්නේ. දැන් හොඳට බලන්නකො මේකෙදි මම ලිව්වේ එක පොඩ්ඩක් බලන්න. 350ක විදුලි ගාස්තු ගෙවීම ගිණුම් දෙකේම හරට සටහන් කර ඇත. එතකොට විදුලි ගාස්තු හර මුදල් බැර තමයි හරියට ලිව්වනම් ලියන්නේ. හරිද? දැන් කරලා තියෙන්නේ විදුලි ගාස්තු හර මුදල් හර. ළමයි විදුලි ගාස්තු එකේ අවුලක් නැහැනේ. මේ බලන්නකෝ. විදුලි ගාස්තු එකේ ඔයක කට්ටියම කිව්ව විදුලි ගාස්තු දාලා. විදුලි ගාස්තු එකේ අවුලක් නැහැ. විදුලි ගාස්තු එකේ අවුලක් නැහැ. මට උත්තරේ වන්නේ විදුලි ගාස්තු එක දාලා. ඔව් මට එක්කෙනෙක් කළා තියෙන හරි උත්තරේ. එක්කෙනෙක් හරි දැනට. රිද්මාල්ගේ හරි. අනිත් කට්ටියම මේක අනිත් පැත්ත දාලා තියෙනවා. විදුලි ගාස්තු එකේ අවුලක් නැහැ මේ. විදුලි ගාස්තු හර ඒකේ අවුලක් නැහැ. දෙකම හරිනේ. ඒක ඕකේ. එතකොට මේ අවස්ථාවේදී අවිනිශ්චිතයක් කියන්නේ බැරපැත්තේ තියෙන අවිනිශ්චිතයෙන් කරන්න අවිනිශ්චිත නම් හර වෙන්න ඕනේ 700ක්. බලන්න මුදල් බැර 350 ඉඳලා මුදල් හර 350 ඉඳලා මුදල් බැර 350ට යන්න නම් මුදල් තමයි බැර වෙන්න ඕනේ. මුදල් තමයි බැර වෙන්න ඕනේ. චූටි මිස්ටේක් එකක් වෙලා තිබ්බ කට්ටියට. ඔව් දැන් හරි. කට්ටිය වෙන උත්තර හරි උත්තර. හරි. ඉතින් ඕක තමයි වෙන්න ඕනේ. අර මේ වරද තියෙන විෂයත් ඒ තමයි ළමයි දෙගුණේ තමයි යන්නේ. බලන්නකෝ මේ. මම මෙතන ලිව් එක බලන්න. මෙවැනි වැරදි නිවැරදි කිරීමේදී වැරදියට සටහන් වූ සටහනේ වැරදියට සටහන් වූ සටහනේ දෙගුණයක් බලන්න. බැර හෝ බැර කර. ඒක අදාළ පරිදි හර හෝ බැර කර. බැර කර අනෙක් සටහන ලෙස අවිනිශ්චිත කිරීමේ ප්‍රමාණවත්. මේ හැම එකේ තිබුණේ එහෙමයි. මේ බලන්න. වැරදියට එකේ දෙගුණයක් නේ. අනෙක් සටහන විදිහට ලිව්වා අවිනිශ්චිත කිරීම කියලා. ඒකම තමයි උනේ හැමතිස්සෙම. මේක ලියා ගන්න ඕනේ නැහැ අපි අර එක්සාම් එකක් ලිව්වම ඇති එක්සාම්පල් එකක්. හරි අපි හතරවෙනි අවස්ථාවට යන්න. තව දෙකයි තියෙන්නේ. දැන් තේරෙනවනේ ඒකේ කීපයක් කරද්දි මේක තේරෙනවා ඇත්තටම. මේකේ අර පොඩි දෙයයි තියෙන්නේ. බලන්න හතරවෙනි අවස්ථාව. මේක නම් ඉතින් අමාරු නැහැ. ලෙජර් ගිණුම් තුලනය කිරීමේදී සිදුවන වැරදි. ගැනුම් ගිණුමේ එකතුව 25000ක් ගැනුම් ගිණුමේ 5000ක් ලෙස සටහන් වීම. ළමයි මේකෙදි ගැනුම් ගිණුමේ එකතුව කියලා තිබ්බ මිසක් මේක ණයට ගැනුම්ද අත්පිට ගැනුම්ද කියලා දීලා නැහැනේ. ඔයා කැමති එකක් හිතා ගන්න ඉතින්. ඔයා කැමති එකක් හිතා ගන්න. මේකේ ගැනුම් ගිණුම කියලා විතරයි දීලා තියෙන්නේ. ගැනුම් ගිණුමේ උත්තරයක් එන්න පුළුවන් ණයට ගැනීම නිසා, මුදලට ගැනීම නිසා. ඒක නිසා ඔයා කැමති එකක් හිතා ගන්න. හිතාගෙන ඔයාට පුළුවන් දිස්සරණක් ලියා ගන්න මෙහෙම. මම ගන්නම් අත්පිට වගේ. ගැනුම් හර 25000යි. හොඳයි. ඔයාට ඕන නම් ණය හිමි කියලා ලියන්න. ඒක ඇවුල නැහැ. මුදල් නැත්තම් ණය හිමි බැර. 25000යි. මේකේ මොකක්ද කියලා දීලා නැහැ නේ. ඔයා කැමති එකක් ලියන්න එතකොට. ඊට පස්සේ කරලා තියෙන වරද ගැනුම් ගිණුමේ 5000ක් විදිහට ලියලා. ඒ කියන්නේ ගැනුම් හර 5000යි. අනිත් එකේ අවුලක් නැහැ. මුදල් නැත්තම් ණය හිමියගේ අවුලක් නැහැ. මේ දෙකම ලියන්න ඕනේ නැහැ. මම අර පැහැදිලි භාවය සඳහා විතරයි මෙහෙම ලියන්නේ. 25000. ඒකේ අවුලක් නැහැ. දැන් මේක කියන්න බෑ. මේක නම් ලේසියි. අඩුව බලන්න කොයි පැත්තද කියලා මුලින්ම. අඩුවක් තියෙන කොයි පැත්තද කියලා බලන්න. ලේසියිනේ. වැරදි එකේ හර බැර බලන්නේ. අඩුනේ හර පැත්තේ. කීයකද 20000කනේ. ඒ කියන්නේ අවිනිශ්චිතයක් තියෙන හර පැත්තෙන් 20000ක. ඒක නිවැරදි කරද්දී ඒක බැර වෙනවනේ. එහෙනම් අවිනිශ්චිත බැර 20000යි. ඊට පස්සේ බලන්න
ණය හිමි බැර නැත්නම් මුදල් බැර ඒක හරි දෙකේම ගැනුම් හර 5000 ඉඳලා ගැනුම් හර 25000ට යන්න නම් ගැනුම් තවදුරටත් හර වෙන්න ඕනේ 20000ක් නේ. ඇත්තට මේක ඇවිල්ලා තුලනය කරද්දි වෙච්ච වරදක් වුණාට තමයි මේක ගොඩක් ළඟින් යනවා මෙන්න මේකට. මෙන්න මේ જાතියට ළඟින් යන්නේ දෙවෙනි જાතියට. මෙතනදි වෙච්ච තුලනය කරද්දි වෙච්ච අවුලක් තමයි තිබ්බේ. නමුත් මේක ගොඩාක්ම ළඟින් යනවා මේ දෙවෙනියට කතා කරපු වැරදි වර්ගයට. ළඟින් යන්නේ. ඒ අනුව ගැනුම් හර 5000 ඉඳලා ගැනුම් හර 25000ට යන්න ගැනුම් හර වෙනවා 20000. හර පැත්තෙන් අඩුව තිබ්බේ. ඒක අයින් කරන්න අවිනිශ්චිත බැර වෙනවා 20000. ඒකේ තරුවක් ඕනේ නැහැ. මේක ලියාගත්තා නම් ඇති. හරි නේද අපි අනිත් එකට යන්. පස්වෙනි එක. අන්තිම අවස්ථාව. ලියාගන්න බැරුව ගියා නම් කියන්න. ඒක තුට්ටායි දාන්නවා. හරි දාන්න. එතකොට මේකේ පස්වෙනි එකේ ඔයගොල්ලන්ගේ තියරි ඉවර වෙනවා. එච්චරයි තියෙන්නේ තියරි. ඊට පස්සේ තියෙන්නේ ගණන් විතරයි. 10 වසර ඉවරයි. ගණන් ටික හැදුවම ගණන් ටික හැබැයි ගොඩක් තියෙනවා. හරි සර්. හරි අපි එහෙනම් ඊළඟට යමු. අනිත් අයත් හරිනේ ලියාගන්න බැරි වුණා නම් මැසේජ් එකක් හරි දාන්න මං අපි කතා කරන පස්වෙනි වැරදි වර්ගය ඇවිල්ලා ඒකත් ලස්සනයි ළමයි. ඒකත් හොඳ වැරදි වර්ගයක්. මේ ලස්සනයි කියන එක විශේෂත්වයක් තියෙනවා හැමතිස්සෙම මතක තියාගන්න. ඒක මම ඔය ලස්සනයි කියලා කියන්නේ ඒකේ විශේෂත්වයක් තියෙනවා. එහෙම කිව්වම ලේසි මේක මතක තියාගන්න. අංක 5 ශේෂ පිරික්සම තුලනය කිරීමේදී සිදුවන වැරදි. සෝරි මේක නම වැරදි. ශේෂ පිරික්සම සකස් කිරීමේදී වෙන වැරදි. කියලා කිව්වම හරියි. ශේෂ පිරික්සම පිළියෙල කිරීමේදී කියලා ලියමු. පිළියෙල කිරීමේදී සිදුවන වැරදි. ශේෂ පිරික්සම පිළියෙල කිරීමේදී සිදුවන වැරදි. මේ වැරදි ළමයි හඳුන ගන්න විදිය මොකද දන්නවද?
ශේෂ පිරික්සුම පිළියෙල කරද්දී වරදක් වෙලා තියෙනවා කියලා අපි හඳුනගන්නේ ගානේ දෙනවා මේ වගේ මේ. ශේෂ පිරික්සුමේ කියලා කෑල්ල දෙනවා. ශේෂ පිරික්සුමේ. අන්නේ කෑල්ල දෙනවා කියන්නේ ශේෂ පිරික්සුමේ වරදක්. ශේෂ පිරික්සුමේ ලියවෙලා නැහැ. ශේෂ පිරික්සුමේ වැඩියෙන් ලියලා. ශේෂ පිරික්සුමේ වැරදි පැත්තේ ලියලා. ශේෂ පිරික්සුමට අරගෙන ගිහිල්ලා නැහැ. ඔය වගේ අනිවාර්යෙන් ශේෂ පිරික්සුම කියන වචනේ දෙනවා. වරද ඇතුලේ. වරද ඇතුලේ ශේෂ පිරික්සුම කියන වචනේ තියෙනවා. ඒකෙන් තමයි හඳුනගන්නේ. මේක ශේෂ පිරික්සුමේ වරදක් කියලා. එම හඳුන ගන්නවා. ඊට පස්සේ බලමු අපි හරි. ඊට පස්සේ බලන්න මේ වැරදි වර්ගය රුපියල් 2000ක විදුලි ගාස්තු ගිණුමේ ශේෂය ශේෂ පිරික්සමේ සටහන් නොවීම. දැන් මේ වැරද ගත්තොත් ළමයි මේක ගත්තොත් මේක හරියට ලිව්වනම් ලියන්නේ මෙහෙමයි. විදුලි ගාස්තු හර මුදල් බැර 2000යි. හරියට ලිව්වනම් ලියන්නේ මෙහෙමයි. විදුලි ගාස්තු හර 2000යි මුදල් බැර 2000යි කියලා තමයි ලියන්නේ. දැන් ඕගොල්ලන්ට කිව්ව හැකිද මේකේ වෙලා තියෙන වරද මොකක්ද කියලා? වරද මොකක්ද? ශේෂ පිරික්සුමේ සටහන් ඔව් ශේෂ පිරික්සුමේ ලියවිලා නැත්තේ. ළමයි ගිණුම් වල අවුලක් තියනවද? ගිණුම් වල මොකක් හරි වරදක් තියනවද? ඒ කියන්නේ විදුලි ගාස්තු ගිණුම ඇතුලේ වරදක් තියනවද? තේරුණා නැද්ද? රුපියල් 2000ක විදුලි Yes. ගාස් ඔව් මං දැන් පටන් ගත්ත නිසා ඒක අවසන් කරන්න. රුපියල් 2000ක විදුලි ගාස්තු ගිණුමේ ශේෂය ශේෂ පිරික්සමේ සටහන් වෙලා නෑලු. මේ වරද ගත්තොත් ලස්සනම වරදක් ඈ. ඒ දන්නවද? මෙතනදී කිසිම ගිණුමක නම් අවුලක් වෙලා නෑ. මොකද විදුලි ගාස්තු ගිණුමේ අවුලක් නැහැ. විදුලි ගාස්තු ගිණුම ශේෂ පිරික්සමේ තමයි ලියලා නැත්තේ. ගිණුමේ අවුලක් නෑ. ගිණුම හරිනේ. බලන්නකෝ විදුලි ගාස්තු ගිණුමේ ශේෂය. ඒ කියන්නේ විදුලි ගාස්තු ගිණුම අවුලක් නෑ. ඒක අර ශේෂ පිරික්සමේ ලියලා නැත්තේ. ශේෂ පිරික්සම කියන්නේ ගිණුමක්ද ළමයි? නෑ නිකන් ලේඛනයක්නේ. ඇත්තටම ගත්තොත් මෙතනදී වරදක් අපිට ලියන්න බෑ. ඇයි ගිණුමක වරදක් වෙලා නෑ. ගිණුම් වල වරදක් වෙලා නෑ. ගිණුම් වල වරදක් නෑ. වෙලා තියෙන්නේ ශේෂ පිරික්සමේ. විදුලි ගාස්තු ගිණුම කියලා කියන්නේ විදුලි ගාස්තු ගිණුමේ ශේෂය. ශේෂ පිරික්සමේ ලියවිලා නැත්තේ. ශේෂ පිරික්සම කියන්නේ ගිණුමක් නෙමෙයිනේ. අපි 11 වෙනි පාඩම ශේෂ පිරික්සම ඕනනම් ටක් ගාලා ටියුට් එක පෙරලලා බලන්න එකේ පළවෙනි පිටුවේම ඇති ශේෂ පිරික්සම ගිණුමක් නොවේ හයිලයිට් කරලම ඇති මේ ශේෂ ඇතුළත් ලේඛනයක් පමණයි කියලා. ශේෂ පිරික්සම කියන්නේ ගිණුමක් නෙමෙයි. ශේෂ තියෙන ලේඛනයක් විතරයි. එතකොට ගිණුමක වරදක් වෙලා නැහැ මෙතනදී. හැබැයි ශේෂ පිරික්සමේ අවුලක් වෙලා තියෙනවනේ. වාක්‍යයේ ශේෂ පිරික්සම ගැහුවොත් එහෙම මං කියන එක අහන් ඉන්න. මේක ඇවිල්ලා ලස්සන වරදක් ඈ. ලස්සනම කියලා කියන්නේ සෑහෙන කට්ටිය වරද්දනවා මේ වරද. මේක සෑහෙන අය වරද්දනවා. වරද්දනවා කියලා කියන්නේ මග වරද්දන්නේ අමාරු නිසා නෙමෙයි අමතක වෙන හින්දා. කට්ටියට අමතක වෙන්නේ මේක අමාරු නෑ වරද්ද. වරද්ද ලේසි. අමාරු වෙන්නේ මේක අමතක වෙන හින්දා. මේකෙදි වෙලා තියෙන්නේ මෙන්න මේ හරි සටහන තියෙනවානේ. මේක ලියද්දි විදුලි ගාස්තු කියන එක ලියන්න බැරි වෙලා. ලියලා තියෙන්නේ මුදල් කියන එක විතරයි. මේක අර ශේෂ පිරික්සමේ ලියද්දි වෙච්ච අවුලක්. ගිණුමක වරදක් නෑ. අමතක වෙලා. එතකොට මේ වගේ අවස්ථාවකදී අවිනිශ්චිතයක් තියෙනවනේ. අවිනිශ්චිතයක් දී වෙනවා මේකෙදි නම් අර පැත්තේ. මේ වරදි තියෙන විෂයත් මොකක්ද දන්නවද? එක සටහනයි එන්නේ. මොකද ගිණුම කවුලක් වෙලා නැහැනේ. ඒක නිසා ගිණුමක නිවැරදි කිරීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් අවිනිශ්චිතයක් තියෙනවා. ගිණුම කවුලක් වෙලා නැහැ. නමුත් මේ විදුලි ගාස්තු ගිණුම ශේෂ පිරික්සමේ ලියලා නැති නිසා අවිනිශ්චිතයක් ඇවිල්ලා තියෙනවා. අවිනිශ්චිතයක් බිහි වෙලා තියෙනවා. ඒ අවිනිශ්චිතය ඉවත් කිරීම පමණක් ප්‍රමාණවත්. ඒ කියන්නේ මේ හරපැත්තේ තියෙන අවිනිශ්චිතය අයින් කරන්න අපි අවිනිශ්චිත බැර කියලා ලියන්න ඕනේ. මෙන්න මේක විතරයි එන්නේ. මේකෙන් දෙකක් එන්නේ නැහැ. එන්නේ එකයි. මේක එන්නේ එක සටහනයි. දෙකක් එන්නේ නැහැ. ඒකයි මේක ලස්සනයි කියලා කිව්වේ. එකයි එන්නේ. ඒක එන්නේත් අවිනිශ්චිත. මේකත් අපි තව එකක් කරමු. මුලින් මේක ලියාගෙන ඉන්න.
ඇත්තටම කිව්වොත් මේ ලස්සන වරද තමයි මේක. මොකද මේ ශේෂ පිරික්සීමේ වරදකදී දිත්ත සටහනක් වෙන්නේ නැහැ. ඉන්නේ එකයි. ඒ ඉන්නේ එක්ව අවිනිශ්චිතය හර එක්ව අවිනිශ්චිතය බැර. මොකද ගිණුමක වරදක් වෙලා නැහැ. මේ ශේෂ පිරික්සීමේ ලියද්දි වෙච්ච වැරද්ද තමයි තියෙන්නේ. එක්ක වැඩියෙන් ලියවෙලා, අඩුවෙන් ලියවෙලා නැහැ. අන්න ඒ වගේ වැරදි. මේකෙදි කරන්නේ අපි අර බිහි වෙලා තියෙන අවිනිශ්චිතය අයින් කරන එක විතරයි. ඉක්මනින් ලියා ගන්න. හරි නේද? මම මේකෙන් තව එකක් කතා තව එකක් තියෙන. හරි. ලියන්නකො ඉක්මනින් එන. ඉවරයි සර්. හරි. ඊට පස්සේ අපි තව එකක් කතා කරමු. තව වරදක් අපි ගමු මෙහෙම රුපියල් 1000ක ණය හිමි ශේෂයක් රුපියල් 1000ක ණය හිමි ගිණුමේ ශේෂය ශේෂ පිරික්සුමෙන් මගහැරී ඇත. රුපියල් 1000ක ණය හිමි ගිණුමේ ශේෂය ශේෂ පිරික්සුමෙන් මගහැරීම. සාමාන්‍ය ණය හිමිය කිව්වම මම ගන්නම් මෙතන ණයට ගැනුම් වලින් ගැනුම් හර 1000යි
ණය හිමි බැර 1000යි කියලා ගන්නකො මෙතන. ඔන්න මම මෙහෙම ලිව්වා. ගැනුම් හර 1000යි ණය හිමි බැර 1000යි කියලා. දැන් මෙතනදී ගිණුමක වරදක් වෙලා නැහැ. මේ ණය හිමි ගිණුමේ ශේෂ පිරික්සුමෙන් තමයි මගේ හැරිලා තියෙන්නේ. ලියන්න නැති වෙලා, ලියන්න බැරි වෙලා, අමතක වෙලා. එතකොට ගිණුම් වල වරදක් නැහැ. ගිණුම් වල වරදක් නැහැ. මේක ශේෂ පිරික්සුමේ ලියද්දි තමයි කේස් එක වෙලා තියෙන්නේ. ඔයාලට පුළුවන් පොඩියට ශේෂ පිරික්සුමක් ගහලා බලන්න මොකක්ද වෙලා තියෙන්නේ කියලා. හර බැර. මේ ණය හිමි ගිණුමනේ ලියලා නැත්තේ. ඒ කියන්නේ ගැනුම් එක ලියන්නේ නැති. මේක තමයි ලියවිලා නැත්තේ. මේක ලියවිලා නැහැ. ගැනුම් එක ලියන්න ඇති 1000ක් කියලා. එහෙනම් ඔයා හොඳට බැලුවොත් එහෙම අපේ අවිනිශ්චිතයක් බිහි වෙලා තියෙනවා බැර පැත්තෙන්. මේ බැර පැත්තෙන් 1000ක අවිනිශ්චිතයක් තියෙනවා. ඒ අවිනිශ්චිතය ඉවත් කළා නම් හොඳටම ඇති. අවිනිශ්චිතය ඉවත් කරන්න. බැර පැත්තෙන් ඇවිල්ලා තියෙන අවිනිශ්චිතය ඉවත් කරන්න. අවිනිශ්චිත හර කළා නම් හරි 1000. මෙහෙමයි කරන්නේ. අමාරු නෑ මේකෙදි. මේකෙදි කරන එකම දේ තමයි අවිනිශ්චිතය බිහි වෙලා තියෙන්නේ කොයි පැත්තෙන්ද කියලා බලලා ඒක අයින් කරන එක. මොකද මේක ගිණුමක වරදක් නෙමෙයි. ශේෂ පිරික්සමේ තමයි වරද වෙලා තියෙන්නේ. ඉතින් එහෙම කළා නම් හරි. මේක ලියා ගන්න ඕනේ නැහැ. හරි අපි ටියුට් එක පැත්තට චුට්ටක් යන්න. හරි. මේක බලමු ටක් ගාලා. ශේෂ පිරික්සම තුලින් අනාවරණය වන වැරදි නිවැරදි කිරීම. වෙලා තියෙනවනේ. කට්ටිය කලින් ගියාට කරන්න දෙයක් නැහැ. ඔයගොල්ලෝ පන්ති ඉවර වෙනකල් ඉන්න ඕනේ. පන්ති ඉවර වෙන්නේ මම කිව්ව වෙලාවට. ඔයගොල්ලෝ යන වෙලාවට නෙමෙයි. ශේෂ පිරික්සම තුළින් අනාවරණය වන වැරදි නිවැරදි කිරීම. ශේෂ පිරික්සමේ වෙනස අවිනිශ්චිත ගිණුමේ සටහන් කිරීමෙන් පසු එම වෙනසට හේතු හඳුනාගත යුතුය. ගිණුම් කරන ක්‍රියාවලිය තුළ සිදු වී ඇති සියලු වැරදි නිවැරදි කළ පසු අවිනිශ්චිත ගිණුම පොත්වලින් ඉවත් විය යුතුය. ඒ කියන්නේ වැරදි හැදුවට පස්සේ අවිනිශ්චිතය අයින් වෙන්න ඕනේ. මේ නිසා ඇතැම් ගිණුම් කරන වැරදි නිවැරදි කරන විට අවිනිශ්චිත ගිණුමේද සටහන් තැබිය යුතුය. අවිනිශ්චිත ගිණුමේ ශේෂය ඇතීමට බලපා ඇත්තේ ශේෂ පිරික්සුමේ අසමානත්වයට බලපාන වැරදි පමණි. මේ නිසා එම වැරදි නිවැරදි කිරීමේදී දිත්ත සටහනෙන් එක් සටහනක් අවිනිශ්චිත ගිණුමේ සටහන් කිරීමට සිදුවේ. හොඳට මතක තියාගන්න ශේෂ පිරික්සුම අසමාන වන වැරදි හැම එකකදීම දිත්ත සටහනෙන් එකක් හරි අවිනිශ්චිත ගිණුමට එනවා. මේ තියෙන්නේ දිත්ත සටහනෙන් එක් සටහනක් අවිනිශ්චිත ගිණුමේ සටහන් කිරීමට සිදුවේ. මෙසේ ශේෂ පිරික්සම තුලින් අනාවරණය වන විස්තර කොට ඇත. යම්කිසි ගිණුම් කරන වරදක් නිසා ගනුදෙනුවක දිත්ත සටහන අතර අසමානතාවයක් පැනගී නම් එවැනි වැරදි සහිත උපුටා ගන්නා ලද ශේෂ පිරික්සදී පැවතිය හැකි ගිණුම් කරන වැරදි වර්ග කීපයක් පහද දැක්වේ. පළවෙනි එක බලන්න ගනුදෙනුවක දිත්ත සටහන කළා. දෙවෙනි එක මේක ඇතුළ කියවන්න දෙයක් නෑ අපි ඒක කළානේ. දෙවෙනි එක ගනුදෙනුවක දිත්ත සටහනෙන් එක් සටහනක් නිවැරදිව ලියා අනෙක් සටහනේ වටිනාකම වරදවා සටහන් කිරීම. මේකත් highlight කරගන්න. තුන්වෙනි එක. ඒක නම් බලන්නත් ඕනේ. ගනුදෙනුවක දිත්ත සටහන අදාළ ගිණුම් දෙකේම එකම පැත්තේ සටහන් වීම. මේක චුට්ටක් බලමු අපි. බලන්න ගනුදෙනුවක වටිනාකම ගිණුම් දෙකේම එකම පැත්තේ සටහන් වී තිබිය හැකිය. එනම් මෙහිදී අදාළ ගිණුම් දෙකේම වටිනාකම් හරට හෝ බැඳියට සටහන් නැති සටහනේ සටහනට ගනුදෙනුවේ වටිනාකමේ දෙගුණයක් හර හෝ බැර කර. අනේ දෙගුණයක් කියන එක highlight කරගන්න. අනෙක් සටහන ලෙස මෙම ගනුදෙනු නිසා බිහි වූ ශක්තිය. ඒක අර මම ලස්සනයි කිව්ව වරදක්. ආයෙ එකක් තිබ්බ අපිට ඒ වගේ එකක්. බලන්න හතරවෙනි එක ලෙජර් ගිණුම් තුලනය කිරීමේදී සිදුවන වැරදි. ඒක සාමාන්‍ය එකක්. පස්වෙනි එක බලන්න. ලෙජර් ගිණුම් ශේෂ පිරික්සුමට උපුටාගෙන ශේෂ පිරික්සුම පිළියෙල කිරීමේදී සිදුවන වැරදි. ඒක බලන්න ඕනේ. මේ අනිත් ඒවා ඉච්චර නිකන් උඩින් බලා ගත්තාම ඇති. හැබැයි මේ හැම එකම උදාහරණයක් කරන්න වෙනවා. ලියවල කෙරෙව්වේ මේ දීලා තියෙන උදාහරණ ටිකම තමයි. හරි. බලන්න ඊට පස්සේ ලෙජර් ගිණුම් ශේෂ පිරික්සුමට උපුටාගෙන ශේෂ පිරික්සුම තුල ගිණුම් තුලනය කිරීමෙන් අනතුරුව ශේෂ පිරික්සුම පිළියෙල කිරීම ශේෂ පිරික්සුමක වෙන්න පුළුවන් වැරදි. ගිණුම් ශේෂයක් ශේෂ පිරික්සුමට නොගැනීම. ඒ කියන්නේ ලියන්න බැරි වෙනවා. ගිණුම් ශේෂයක් ශේෂ පිරික්සුමේ වැරදි තීරුවට ගන්න. වැරදි වටිනාකමකින් වැරදි අගයකින් ශේෂ පිරික්සුමට ගැනීම. ඒ කියන්නේ වැරදි අගයක් දානවා. 500 5000ක් විදිහට දානවා. ගිණුම් ශේෂයක් වැරදි වටිනාකමකින් වැරදි තීරුවට. ඒ කියන්නේ හර 5000ක් ලියන්න ඕන එක 500ක් විදිහට හර පැත්තේ දාන්නත් වැරදි. එකතු කරද්දි වැරදි වෙන්නත් පුළුවන්. අනිකුත් වැරදි සමග සැසඳීමේදී ශේෂ පිරික්සුම පිළියෙල කිරීමේදී සිදුවන වැරදිවල සුවිශේෂීභාවයක් ඇත. මෙහිදී අදාළ ලෙජර් ගිණුම් තුල කිසිදු වරදක් සිදු වී නැත. වරද සිදු වී ඇත්තේ ශේෂ පිරික්සුමේ පමණි.
එබැවින් ලෙජර් ගිණුම් නිවැරදි කිරීමක් අවශ්‍ය නොවේ. එබැවින් ලෙජර් ගිණුම් නිවැරදි කිරීමක් අවශ්‍ය නොවේ. එසේ වුවද ශේෂ පිරික්සීමේ වෙනසක් ඇති බැවින් එම වෙනස අවිනිශ්චිත ගිණුමට සටහන් කර ඇත. ඒ අනුව අවිනිශ්චිත ගිණුම ඉවත් කිරීම පමණක් ප්‍රමාණවත්ය. මෙන්න මේ ටික අනිවාර්යෙන් highlight වෙන්න ඕනේ. අවිනිශ්චිත ගිණුම ඉවත් කිරීම පමණක් ප්‍රමාණවත්ය. ශේෂ පිරික්සීම කියන්නේ ගිණුමක් නෙමේ. හැබැයි ඒකෙත් වෙනසක් තියෙන නිසා අවිනිශ්චිතයක් ඇති වෙලා තියෙනවා. ඒක අයින් කරන එක විතරක් ඇතිලු. ප්‍රමාණවත්ලු. ඉතින් ඒක දීලා තියෙන වරද නිවැරදි කරලා මෙතන දාලා තියෙනවා ඔයගලන්ට බලා ගන්න පුළුවන්. හරි ඊට පස්සේ අපිට තියෙන්නේ ගණන් හදන්න. මේකේ හෝම්වර්ක් දෙන්න විදිහක් නැහැ. අර ඔයගලන්ට දුන්න පේපර් එකේ අන්තිම ප්‍රශ්න දෙක තමයි විතරයි හෝම්වර්ක් තියෙන්නේ. ඒ දෙක එහෙනම් කරගෙන අනිත් දවසේ එන්න අපි අනිත් දවසේ මේ පාඩමේ අභ්‍යාස ටික සාකච්ඡා කරමු. උපරිම ප්‍රමාණයක් ඉවර කරගන්න පුළුවන් ඉද්දන්නේ නැහැ. අනිත් දවසේ හම්බ වෙන හැමෝටම සුබ රාත්‍රියක් කියලා කියනවා. අනිත් දවසේ හම්බ වෙනවා.